හරි. පුතේ ආයිබෝවන්. ආයිබෝන් සර්. නිදිමත නෑනේ. හරි. සෝ කැමරා ඔන් කරන්න. ලින්ක් එක වැරදුනානේ. ලින්ක් එක වැරදුනා සෝරි. ඒත් වැඩේට. මේ කැමරා ඔන් කරන්න. ටොපික් එක ලියන්න. මේ ටොපික් එක ලියන්න මේ C command prompt කියලා ලියන්න. command prompt. command prompt. ටොපික් එක ලියන්න. ටොපික් එක ලියලා මෙහෙ බලා ගන්න. ටොපික් එක ලියලා බලා ගන්න. හරි. පේනවනේ? හරි. මේ බලන්න මොකද්ද command prompt එක කියන්නේ කියලා. හරි. එතකොට මේක command prompt එක කියන්නේ පුතේ හරි. මම ස්ක්‍රීන් ෂෙයා කරනවා. share screen හරි. යනවා ෂෙයා ටික කොහොම අයින් කරලා දාන්න පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න පුතේ මම start එකට යනවා මගේ කම්පියුටර් එකේ. start එකට යනවා. මේ start එකෙන් මම දෙනවා පොඩි මම search කරනවා. නැත්නම් search කරන්න ඕනේ start එකට ගිහිල්ලා මම මෙතනින් යනවා යටට යද්දී ඔයාලට හම්බ වෙනවා Windows කොතන තියෙනවද කියලා මට මතක නැහැ පුතේ මාත් හැම වෙලේම search කරලානේ ගන්න. නැත්නම් කෙලින්ම එතන start එකට ගියා type කරා CMD කියලා. CMD. හරි. CMD එක type කරා මේ app එක ගත්තා. හරි. CMD කියලා type කරලා මේක load කරනවා. ආයෙ පාරක් කරලා බලන්න start එකට ගියා CMD එතනින් මේක load කරනවා. හරි. ඊට පස්සේ මේ මම ඔයාලට දවසක් කියලා දුන්නද අර මේ කම්පියුටර් එකේ හංගලා තියෙන ඕන එකක් හොයන හැටි? කියලා දුන්නා සර්. කියලා දුන්නානේ. හරි. කො කැමරා ඔන් කර. කැමරා ඔන් කර. හරි. මෙන්න මේකට තමයි පුතේ command line interface එකක් කියලා කියන්නේ. මෙන්න මේකට තමයි command line interface එකක් කියලා කියන්නේ. හරි. විධාන පේලි අතුරු මුණතක් කියලා සිංහලෙන් කියනවා. හරි. command line interface එක. එතකොට ඔය command line interface එකකදී පුතේ command line interface එකේදී අපිට එක එක චුටි නෙමෙයි ලොකු වැඩ කරත හැකි. හරි. ලොකු වැඩ කර හැකි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ
අපි කම්පියුටර් නෙට්වර්ක් එකක ඉන්නේ කියලා කම්පියුටර් නෙට්වර්ක් එකක ඉන්නේ. ඒ කම්පියුටර් නෙට්වර්ක් එක කන්ෆිගරේෂන් කරන්න වගේ මේ CMD මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ CLI කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් මේක භාවිතා කරනවා. හරි දෙමු උදාහරණයකට කරලා පෙන්නන්නම් චූටි කමාන්ඩ් එකක් දෙකක්. හරි. දැන් ඔයාලට මතකද අර මම ඔයාලට ගිය සතියේ එක්ස්ප්ලেইন කරාද Facebook කැඩුණු හැටි? Facebook කැඩුණු හැටි එක්ස්ප්ලেইন කරාද? නෑ සර්. නෑ. Facebook කැඩුණු හැටි කියලා දුන්නේ නැද්ද ඔයාලට? හරි. නෑ සර්. ඒක කියලා දෙන්න වෙයිද? දැන් ටක් ගාලා මම ඒක කියලා දෙන්නේ නැත්නම් වැඩේ තේරෙන්නේ නැතුව නා. හරි. ඇත්තම කියලා දුන්නේ නැද්ද? වෙන්න බෑ. දැන් චුට්ටක් ඉන්න මයික් කියලා දෙන්න. ඒක කියලා දුන්නේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය දැන් ඔයාලට එතන Facebook කඩුන්නේ නැත්නම් කොහොමද ඒක පාඩම් කියලා දෙන්නේ? හරි දැන් කැඩලානේ තියෙන්නේ. ඒක කියලා දුන්නොත් මේක කියලා දෙන්න ලේසි ඒකයි. ඔව් මේ හරි. මේ බලන්න. දැන් ඔයාලා දන්නවනේ හැමෝම ගිය සතියේ නේ ගිය සතියේ Facebook ඩවුන්ලෝඩ් බලන්න ඕන කියලා දන්නවනේ හැමෝම. ගිය සතියේ අඟහරුවාදා වගේ මම මතකයි හිට Facebook කැඩුනා. කොහොමද කැඩුනේ? ඔකනේ තියෙන ප්‍රශ්නේ. සමහරවිට පොරටෝප් දෙනවා. මේ සයිබර් ඇටැක් එකක් ඈ සයිබර් එහෙම කියන. අර දන්නේ වචනේ සයිබර් විතරනේ ඇහිලා තියෙන්නේ. ඒක පොරටෝප් දෙනවා සයිබර්. හරි. සමහර කෙනා සර්වර්ස් ඩවුන් වෙලා. දන්නේත් නැහැ සර්වර් කියනවා. මේ සර්වර්ස් ඩවුන් වෙලා වෙන්නේ. එහෙම කියනවා. හරි. සර්වර්ස් ඩවුන් වෙලා. හරි. මොකද්ද ඇත්තටම උනේ එදා? ඇත්තටම මුණු කතාව දන්නේ හරියම කීප දෙනෙක්. ඇත්තටම මුණු කතාව තේරෙන්න නම් ඔකන ඉතලා IT තේරෙනවා. හරි. IT යම් කිසි හෝ පොඩි හරි ඔයාලට තියෙන ඔය නෙට්වර්ක් දැනුමක් ඔය දැනුමෙන් පුළුවන් ඒක තේරුම් ගන්න. හරි. මම කියලා දෙන්නම් කොහොමද එදා Facebook එක කැඩුනේ සහ ඒකට මොකද උනේ. හරි. ඊට බලන්න ඒක තේරුණොත් මට අද කොටස උගන්වන්න ලේසි. ඊට අපිට අද ඊළඟ පාඩමක් පටන් ගන්න පුළුවන් වෙයි. මම කිව්වා මේක තමයි සුන්දරම පාඩම මට නම්. හරි. නෙට්වර්ක් හරිම ලස්සන පාඩමක්. බලා ගන්න මේක මේ පාඩමෙන් ගොඩක් දේවල් වලට විසඳුම් ලැබුණා. දැන් බලන්න Facebook එකට විසඳුම් ලැබුණේ මේ පාඩම. දැන් මෙහෙමයි. ඔන්න අපි ගාව ඉන්නවා මෙන්න අපි ගාව තියෙනවා කම්පියුටර්ස් තියෙනවා ලැප්ටොප් තියෙනවා ස්මාර්ට්ෆෝන් තියෙනවා මේ වගේ රටේ ලෝකෙ මිනිස්සු ගාව එක ඒවා තියෙනවා මේ ලෝකෙ මිනිස්සු ගාව එක ඒවා තියෙනවා අපි ඔන්න ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා හරි අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න මොකක්ද අවශ්‍ය වෙන උපකරණේ රවුටර් දාන්න මොඩම් ඔක්කොම ඒ ඔක්කොම දින රවුටර්ස් දින ඔන්න දැන් ගෙවල් වල මිනිස්සු මේ රවුටර්ස් හරහා හිතන්න මේ ගෙවල් තුනක් කියලා හිතන්නකෝ ගෙවල් තුනක් රවුටර්ස් හරහා ඔන්න එක ගියා එන්න තව ගියා දැන් මෙහෙම ලෝකේ ඕම ගෙවල් තියෙනවා එනකට තියෙනවා
මොකද්ද මන්දි? නෑ සර් වැරදිලා තර්ජනය අහලා තිබ්බා කියලා දුන්නද කියලා ඒක. මේ හොරෙන් යටින් මැසේජ් දා ගන්නවා වගේ මට පේන්නේ. නෑ සර් මේක විතරයි ඇහුවේ. හරි. කමන්නේ. මම හරි. ඕම වැඩක් මටත් උනානේ. මම පස්සේ කියන්නම්. මට ඊටට බරපතල සිද්ධියක් වුණා. පස්සේ කියන්නේ. ලෙක්චර් එකක් මැදදී උඩ සිදුවී. හරි. ඒක කියලා දාන්න මෙහෙමයි. දැන් මේ හොඳ ලෙක්චර් එකක් තිබ්බා කැම්පස් එකේ. ලැප්ටොප් එකකින් තමයි හිටියේ. ලැප්ටොප් එකකින් හිටිය දැන් ලෙක්චර් එකේ ලියන්නත් නැහැ නිකන් අහන් ඉන්න තියෙන්නේ. අතතරයක් වගේ. මේ මැත්ස් ලෙක්චර් එකක් හරි. මැත්ස් එක. මේ ඊගාවට දැන් ඒක අහන්නේ කම්මැලි ඈ දැන්. කම්මැලි ඊට පස්සේ මම මොකද කරේ මේ ලැප්ටොප් එකේ මම උපදේ මයික් එකයි කැමරාවයි ඔක්කොම ගලවලා තියෙනවා. කියන්නේ ලැප්ටොප් එකේ මයික් ඔන් කරාට මයික් ඔන් වෙන්නේ නැහැ, කැමරාව ඔන් කරාට කැමරාව ඔන් වෙන්නේ නැහැ. හරි. ලැප්ටොප් එකට මේ කැමරාව මයික් දාන්න ඕන නම් මම වෙනම වෙබ්කෑම් එකක් පිටින් හයි කරලා තමයි වැඩ කරන්නේ. හරි. නැත්නම් අර අත වැදිලා එහෙම ඔන් වෙනවා. හරිද? ඊට පස්සේ මම දැන් ලැප්ටොප් එකේ ඉන්න කම්මැලි නිසා ඒකෙන් ක්ලික් වෙලා ෆෝන් එකෙන් ලොග් වුණා. ෆෝන් එකෙන් ලොග් වෙලා ගියා ඇඳට. දැන් ඒ ලෙක්චර් එක දැන් ඉවර වෙන්න ඕන වෙන්න තිබ්බේ දැන් අනික මේ කතා කරගෙන හිටියේ පාඩමකුත් නෙමෙයි. නිකන් වෙන දේවල් කතා කරගෙන හිටිය වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකයි එව්වා. හරි. මම ඇඳට ගිහිල්ලා මේ පොට්ටේ මෙහෙම තියලා ෆෝන් එක මෙහෙම තියලා මම නිදාගත්තා. නිදාගත්තේ නෑ මේ පොට්ටේ හිටියා. එක පාට මගේ අත වැදිලා පුතේ කැමරාව ඔන් වෙනවා. මං ඇඳේ ඉන්නක ඔක්කොම දැකලා වහකන්නේ ඉතින් ඉතින් මට මොනා කරන්නේ? ඒ ෆෝන් එක ටච් වෙනවා. ඒකයි ඉතින් ලැජ්ජාය බෑ ඊට පස්සේ කට්ටියම ෆොටෝ ගහගෙන එන විකාරයක්. හරි. මේ දැන් මෙහෙම කම්පියුටර්ස් තියෙනවා. ඔන්න කම්පියුටර්ස් රවුටර්ස් හරහා සම්බන්ධ වෙනවා. මම කිව්වා කාටද අපි ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ ඉන්ටර්නෙට් එකදී. රවුටර් එක හරහා කාටදනේ? අනේ. කාටද? මට මෙහෙම නමක් කිව්වා. ISP කියන්නේ මොකක්ද? ISP දන්නේ නැද්ද? ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ ඩයලොග් වෙන්න පුළුවන්, මොබිටෙල් වෙන්න පුළුවන්, ටච් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම එක්කෙනෙක්. හරි. එතකොට දැන් ලෝකෙ මේ වගේ ISP ගොඩාක් ඉන්නවා. දැන් ඔක්කොම අඳගත්තොත් වැඩේ කචල්. එහෙනම් කීප දෙනෙක් යන ගන්නවා. හරි. මේ වගේ ISP ලා ලෝකෙ ගොඩාක් ඉන්නවා. ලොකු වටේම ඔහොම ඉන්නවා ISP. මම ඒක ඇත්ත ඩයග්‍රෑම් එකක් පෙන්නන්න. ඔන්න අපි සම්බන්ධ වෙනවා ISP ට. දැන් ඒක මෙහෙම එක ගෙදරකින් ISP ලා දෙන්නෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවුලකුත් නැහැ. පුතේ මම කිව්වා ISP ගාව තියෙනවා මොන සර්වර්ස්ද? ඔයාලට මතකද? මම කිව්වේ මට Facebook යන්න ඕන කියලා කිව්වට Facebook කියන්නේ ඇත්තටම ඇඩ්‍රස් එක. DNS සර්වර්ස්. හරි. මම Facebook යන්න ඕන කියලා රික්වෙස්ට් කරාට වචනෙන් මම Facebook කියලා ටයිප් කරාට ඒකට වෙන්වෙච්ච ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට Facebook කියන වචනට අදාළ ඇඩ්‍රස් එක හොයන්න තියෙන සර්වර් එකක් මම උදාහරණයක් මතකයි. DNS සර්වර්. මේ තියෙන්නේ DNS සර්වර්. ඒ DNS සර්වර්ස් තියෙන්නේ ISP ලා. Domain Name System Server. DNS. ඒකෙන් උදාහරණයක් විදිහට මම කියනවා මට සයිනිලාගේ ගෙදර යන්න ඕන. මම කියනවා මට සයිනිලාගේ ගෙදර යන්න ඕන. සයිනිලාගේ ගෙදර. මම කියන්නේ සයිනිලාගේ ගෙදර කියලා. හැබැයි සයිනිලාගේ ගෙදරට තියෙනවා ඇඩ්‍රස් එක. 295 65 උඩහ ගෙදර අපේ ගෙදර කියලා තියෙනවා ඇඩ්‍රස් එක. එතකොට ඒක තමයි ඇඩ්‍රස් එක. මම ඇඩ්‍රස් එකට තමයි යන්න ඕන. හැබැයි මට ඕන නම් කියන්න පුළුවන් මම සයිනිලාගේ ගෙදර යනවා. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් 295 65 උඩහ ගෙදර අපේ ගෙදරට යනවා.
අන්න එහෙම කියන්න පුළුවන්. කොහොම හරි ඇඩ්‍රස් එකකුත් තියෙනවා. ඒක වචනෙන් කියන විදිහකුත් තියෙනවා. අපි වචනෙන් රික්වෙස්ට් කරාම ISP ගාව තියෙන domain name system එකෙන් අපි සර්ච් කරපු එකට අදාළ IP එක හරවනවා. මොන දැන් මෙයා අපි සර්ච් කරපු එකට අදාළ ඇඩ්‍රස් එකට හැරෙවුවා. ඇඩ්‍රස් එක හරි. ඔන්න ඔක තමයි අපේ පැත්තෙන් වෙන සිදුවීම. සාමාන්‍යයෙන් රටක් ඇතුලේ මෙහෙම තමයි වෙන්නේ. ඊගාවට ඔන්න පුතා තියෙනවා මෙතන Facebook එක තියෙනවා. ඔන්න මෙතන Facebook එක තියෙනවා. Facebook. හරි. එතකොට දැන් Facebook එකේ routers තියෙනවා. Facebook එකේ routers තියෙනවා ගොඩාක් තියෙනවා. මේක දෙකක් තුනක් හරිනවා. Facebook එකේ routers තියෙනවා. දැන් Facebook එකේ routers තියෙනවා. එතකොට මෙයාට address එකකුත් තියෙනවා. address එකකුත් තියෙනවා. දැන් මෙයාගේ address එක මෙයා දන්නවද? නැහැ. Facebook කියලා කෙනෙක් ඉන්නවා. එයාට address තියෙනවා. IP address තියෙනවා. හැබැයි IP address ටික මේ ISP ලා දන්නේ නැහැ. ISP ලා මෙයාගේ IP addresses දන්නේ. ඔය වැඩේට ඉන්නවා පොඩි භාණ්ඩයක්. ඔය වැඩේට ඉන්නවා මෙන්න මෙහෙම කෙනෙක්. මෙහෙම තනින් ඉන්නවා. ලෝකෙ වටේම ගොඩාක් තියෙනවා. මෙයාට කියනවා පුතා අපි BGP servers. ඒ කළු පාටින් යන්නේ ඒවට කියන්නේ BGP servers. හරි. මෙයා කරන්නේ BGP server එක කරන්නේ මොකක් හරි කම්පැනි එකකට අදාළ IP addresses. ඒ කියන්නේ උදාහරණයක් විදිහට Facebook එකට අදාළ IP addresses. broadcast කරනවා. announce කරනවා. හරි. මේ දැන් මේ BGP servers Facebook එකේ IP address ලෝකෙටම කියනවා. හරියට නිකන් පුතේ ඉස්කෝලේ කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ල පුතේ ගෑනු ළමයිගේ ෆෝන් නම්බර් ටික ඔක්කොම ලියාගෙන රට වටේ කී කියන මේ ෆෝන් නම්බර් මේ කියන කී කියනවා. හරි. අනේ වගේ වැඩ. මෙයා වෙනම පාර්ශවයක්. මෙයා කොල්ලෙක්. අර Facebook එකට තියෙන IP ගොඩාක් තියෙනවානේ. routers ගොඩාක් තියෙන නිසා IP ගොඩාක් තියෙනවානේ. ඒ IP කියනවා ලෝකෙටම කියනවා. අනේ මේ තියෙන අරයාගේ නම්බරේ කියනවා. එතකොට මොකද වෙන්නේ? මේ BGP servers connect වෙනවා DNS servers එක. BGP servers connect වෙනවා DNS servers එක. හරි. දැන් මෙයා කියනවා මෙයාත් හොයාගෙන යනවා. මෙයා මෙහින් හොයනවා මෙයාත් මෙහින් කෑ ගහනවා. නේද? එහෙම කෑ ගහද්දි එහෙම කෑක් වෙන්නේ නැහැ. ඒකට තියෙන පොඩි සිස්ටම් එකක්. හරි. මැනුවලි කරන්න ඕන. හරි. සමාන භාවිතාවල කරන්න ඕන. කොහොමයි මෙහෙම තමයි කනෙක්ට් වෙන්නේ. එදා මොකද උනේ වැඩේ? එදා උනේ Facebook එක තමයි මේ BGP server site. එදා කොහොමරි Facebook එකේ ඉංජිනේර්ස්ලා කට්ටියක් පුතා BGP server එකක් අප්ඩේට් කරලා උදේවරුේ BGP system එක අප්ඩේට් එකක් දාලා උදේවරුේ. ඒතර අප්ඩේට් එක වෙද්දි එකපාරක් system එක ඩවුන් වෙලා. දැන් BGP servers ඩවුන් වෙලා ඊට පස්සේ ආයෙ කොහොමයි අප් කරගෙන කියන අප් කරනවා කියලා. හරි. මේ කනෙක්ෂන් එක හැදෙනවට කියනවා BGP අප් කරනවා. හරි. එතකොට BGP අප් කරගෙන ඊපස්සේ එදා අපේ වෙලාවෙන් රාත්‍රියේදී ආයෙ පාරක් සිස්ටම් එකක් අප්ඩේට් දාලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරිලා තියෙනවා චූටි වෙනසක්. ඒ කියන්නේ සමහර BGP වැඩ කරන්නේ නැතුව තියෙනවා. ලෝකෙ ගොඩාක් තියෙනවානේ. ගොඩාක් තියෙන්නේ සමහර ඒවා එහෙම මෙහෙම වැඩ කරන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා ඒකට මොනිටර් වෙලා තියෙන හින්දා ඒකට ටක් ගාලා අප්ඩේට් එකක් දාන්න. හදන්න. එකක් දෙකක් තමයි එහෙම මෙහෙම කරලා තියෙන්නේ. කොහොම හරි ගොඩ දා ගන්න හදද්දී රෑ මුළු ඔක්කොම ඩවුන් වෙලා. ඔක්කොම කනෙක්ෂන් එක නැතුව ගිහින් එකපාර. ඒ ඉන්ජිනියර්ස්ලාගේ අප්ඩේට් එකක් වැරදිලා. හරි. දැන් වැරදිච්ච පාර කනෙක්ෂන් එක ඩවුන්. කේස් එක කියන්නේ ඉන්ජිනියර්ස්ලා ඉඳලා තියෙන්නේ සර්වර් රූම්ස් වල නෙමෙයි. ඒ කියන්නේ
ෆිසිකලි සර්වර් රූම් එකේ ඉඳගෙන නෙමෙයි අප්ඩේට් එක කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ ගෙවල් වල. ගෙවල් වල හරි වෙනත් තැනක. එහෙම හිතුව මන් දන්නේ නැහැ අතර කොහෙට. ඒගොල්ලෝ කියන්නේ සර්වර් රූම් වල කට්ටිය හිටියේ නැහැලු. රිමෝට්ලි තමයි අප්ඩේට් එක කරලා තින්නේ කොරෝනා ඉඳලා කට්ටිය work from home නේ වැඩි. ඒ නිසා මේ ගෙවල් වල ඉඳන් තමයි අප්ඩේට් එක කරලා තියෙන්නේ. එතකොට සර්වර් රූම් වල කට්ටිය හිටපු නැති නිසා එවලෙම මේක ආයේ අප් කරගන්න විදියක් තිබිලා. හරි. සර්වර් රූම් වල හිටපු කට්ටියට BGP සම්බන්ධ දැනුම නැහැ. මේක ලොකු අපිට කියනවා ප්‍රොටෝකෝල් කියලා. හරි. මේක ලොකු සිස්ටම් එකක් මේ BGP කියන්නේ සෙල්ලම් නැහැ. එහෙම හැමෝටම තේරෙන්නේ නැහැ. හරි. ආයි ඉගෙන සුපිරියර්ම ඉගෙනගෙන තියෙනවා BGP එක සෙල්ලම් ගන්න. හරි. හරි අමාරුයි. ඔයාලගේ අයිඩිය හරි ලේසින් මේනිය වයර් එකක් ගන්නවා ගන්න මේ හරි. මෙයා කට අමාරුයි. ඒ සිස්ටම් එක වැඩ කරන්නේ. හරි. කොහොම හරි අන්තිමට මිනිස්ලා සර්වර් රූම්ස් වලට ඇවිල්ලා තමයි නැවත වතාවක් මේවා අප් කරගෙන තියෙන්නේ. එතකොට ඒකට පැය 6ක විතර කාලයක් ගත වෙනවා. ඔබ තමයි කතාව. හරි. පැය 6ක් විතර ආසන්න වශයෙන් ලෝකෙත් එක්කම නැතුව යනවා කනෙක්ෂන්. ඇයි? ඔක්කොම ඩවුන් නේ. එතකොට ISP අපි Facebook ඉල්ලපුවාම මේක මොකද කො Facebook නෑ. එහෙම ඉන්නේ. එයා බලනවා Facebook ඉන්නවාද කියලා. නෑ. Facebook not found. හරි. ලෝකෙට වැඩ කරන්නේ නැතද? දැන් හිටපු ගමන් ඔය ලංකාවට විතරක් වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙන්නේ මොනවා වුණාද? ලංකාවට විතරක් වැඩ කරන්නේ නැද්ද? එහෙම වෙන්නේ කොහොම වුණාද? පාඩි ඉදිරි ඉදිරි. ENS server down වුණොත් ඔය ඩයලොග් ලගේ මොබිටෙල් ලගේ හරි තියෙනවා DNS server. දැන් ඒ සමහර පොඩි කම්පැනි තියෙනවා. මම ඇත්තටම උදාහරණයක් කියන්නේ නැහැ. නිකමට හිතන්න හරි. ඇත්ත උදාහරණ ප්‍රතිත ගන්න නැහැ. මම පස්සේ කියන්නම්. අපි හිතමු හච් කියලා හිතමු. සමහර විට හච්ලා භාවිතා කරන්නේ SLP එකේ DNS server. අර එහෙම කියනවා. හරි. සමහරවිට AISP ටම කියලා DNS server නැති වෙන්න පුළුවන්. හත් එක භාවිතා කරන්නේ මෙයාගේ. හරි. හරි. අන්න ඒ වගේ තියෙනවා. දැන් හිතමු ගාමුත් මේ ඩයලොග් එකේම ආයේ සුපිරිම දන්නානේ. ලංකාවේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් මේ DNS servers නිතරම වැඩ කරන්නේ නැතද? මෙයා නිතරම ඩවුන් වෙනවා. එහෙම වෙනවා. එහෙම වෙනවා. එතකොට දැන් සමහරලාට මෙතන මේක ඩවුන් වුණත් ඒත් බෑ. DNS server එක ඩවුන් වුණොත් මේ කනෙක්ෂන් එක ඒත් ඇතිින්නේ නැහැ. හරි. එතකොට ඒක ලංකාවේ ප්‍රශ්න. ලංකාවේ හරි කම්පැනි එකේ ISP ගේ ප්‍රශ්න. දැන් සාමාන්‍ය ලංකාවේ නිතරම එහෙම වෙන නිසා ලංකාවේ මිනිස්සුන්ට ඉස්සල්ලාම සැක කරේ. ලංකාවේ මිනිස්සු ඉස්සල්ලාම සැක කරේ මේ ඩයලොග් එකයි SLT එකයි. ඒ නිසා මම දැක්කා හෙනට කෝල් අරන් බැලලා තිබ්බ සමහරව Facebook කඩ ගන්න නැහැ කියලා ඩයලොග් එකට බැලුවා. හරි. ඉතින් ඇත්තටම ඒගොල්ලෝගේ ප්‍රශ්නයක් නෙමෙයි එදා ඇති උනේ. මෙන්න මෙතන තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. ඒකට මුළු ලෝකෙම ISP ලට. මුළු ලෝකෙම ISP ලට මේ තියෙන කනෙක්ෂන් එක නැති. එතන මම ගිසති කියලා දුන්නා අර කොහොමද පැකේජ් සිස්ටම් වැඩ කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම Zoom පැකේජ් එක දැම්මොතින් මට එකකින් සමහරට WhatsApp යන්න බෑ. සමහරට YouTube යන්න බෑ. කොහොමද ඒක වෙන්නේ කියලාත් මම කියලා දුන්නා. දැන් මම Zoom පැකේජ් එක දානවා කියන්නේ මගේ ෆෝන් එකට. දානවා. මම කනෙක්ට් වෙනවා ISP ට. ISP කින් DNS එකට මම මාරු කරනවා. දැන් DNS එකට මම Zoom පැකේජ් එක දාලා YouTube ගන්න හදනවා කියලා. Zoom පැකේජ් එක තමයි ෆෝන් එකේ තියෙන්නේ. මම YouTube ගන්න හදද්දි DNS බලනවා මගේ මොකද්ද තියෙන data package එක. හරි. මගේ data package එක තියෙන්නේ Zoom එක නම් DNS මාව මෙතනින් DNS මට YouTube එකට මාරු කරන්නේ නැහැ මට YouTube එකට access දෙන්නේ. හරි. මම අර සල්ලි ගෙවල නැති හින්දා ඒකට අදාළ package එකක් data package එකක් නැති හින්දා මාව හිර කරනවා. ඇත්තටම data ඉවරනවා කියලා දෙයක් නැහැ. data ඉවරනවා කියලා දෙයක් නැහැ. හැම වෙලේම මේ කනෙක්ෂන් එක තියෙනවා. හරි. හැබැයි data ඉවරුනහම ඒගොල්ලෝ අපේ ස්පීඩ් එක ස්ලෝ කරනවා. data ඉවරුනොත් මගේ ෆෝන් එකේ
මේ කනෙක්ෂන් ස්පීඩ් එකක් තියෙනවා. ඒක ස්ලෝ කරනවා. කනෙක්ෂන් ස්පීඩ් එක ස්ලෝ කරාම මට ඉබේම යන්න බැරුව යනවා. ආයෙ data දාපුවම ඒගොල්ලන්ගේ systems වලින් මගේ ස්පීඩ් එක හදලා දෙනවා. ඊට පස්සේ මට ආයෙ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. එතකොට දැන් මම කියලා දුන්න තව ක්‍රමයක්. ඔන්න දැන් මේ Zoom package එක දාගෙන මට YouTube යන්න ඕන. මට Zoom package එක තමයි මං ගාව තියෙන්නේ. මට YouTube යන්නත් ඕන. ඒතර මට කර හැකි පොඩි හොර උපක්‍රමයක් තියෙනවා. මොකද්ද හොර උපක්‍රමය? මම කනෙක්ට් වෙනවා වෙන රටවල් වල තියෙනවනේ. ඔන්න දැන් අපි ගමු ඇමරිකාවේ මෙහෙම ISP කෙනෙක් ඉන්නවා. මොකක් හරි. ඇමරිකාවේ ISP කෙනෙක් ඉන්නවා කියලා ගමුකෝ නැනසර කියන. නැනසර ISP ඉන්නවා. මම මොකද කරන්නේ? මගේ රවුටර් එක ISP හරහා මෙතනින් මාරු කරනවා මෙහෙට. DNS සර්වර් එක මාරු කරනවා. දැන් මම කනෙක්ට් වෙනවා. ලංකාවේ ISP හරහා ඒගොල්ලන් DNS වලට පාස් කරන්නේ නැතුව මෙහෙට දානවා කනෙක්ෂන්. දැන් මොකද වෙන්නේ? මේ DNS සර්වර්ස් වල නෑනේ අපේ විස්තර. මෙයා දන්නේ අපි දාලා තියෙන Zoom package එකද මොන package එකද කියලා එයා දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? YouTube එකට මාරු කරනවා. එතකොට මේ මාරු කරන වැඩ. මෙහෙම ඉඳන් මෙහෙම වෙන තැනකට මාරු කරන වැඩේට අපිට උදව් කරනවා. VPN කියන softwares. VPN softwares වලින් කරන්නේ අපේ network එක මාරු කරනවා. දැන් VPN දැම්මයි පස්සේ අපිට ආයේ ඕන එකකට කනෙක්ට් වෙන්න හැකියි. හරි. ඒකට වෙන රටකට තමයි VPN එක දාන්නේ. හරි. ඔයාලට මතක ඇති අර බෝම්බ ගහපු කාලේ? අර බෝම්බ ගැහුවනේ ඔයාලට මතකයි. ඒ කියන්නේ බෝම්බ ගැහුවේ දැන් ඔව් සර්. මතක් නෑ පාස්කු ප්‍රහාර. අන්න ඒ දවස්වල පුතේ Facebook යන්න බැරි වෙන තහනම් කරානේ. Facebook තහනම් කරානේ ලංකාවේ. ඔව් සර්. Facebook යන්න පුළුවන් වුණා VPN එකක් දාලා. හරි. ඒ VPN දාලා යන්න බැරි වෙන හදන්න පුළුවන්. VPN කනෙක්ට් වෙන්නේ නැති වෙන්නම හදන්න පුළුවන්. හරි. ඒක කරේ ප්‍රෝඩා කියන්නේ හරි Facebook තහනම් කරා හැබැයි VPN එකක්වත් දාන්න බැරි වෙන තහනම් කරේ නැහැ. එහෙම කරන්නේ. හරි. අපි ඒක වෙනි කපටි හරි. උඩින් එකක් පෙන්නුවට යටින් මොකක් හරි තියෙනවා. ඒ උදාහරණයක් විදිහට මම කිව්වේ දැන් ළමයි ගේම් ගහන එක නම් රටේ තියෙන ප්‍රශ්නේ හරි ළමයි ගේම් ගහන එක ප්‍රශ්නයක් නෑ. ISP ලට පුළුවන් ළමයින්ගේ වයස හඳුනගෙන. ළමයින්ගේ වයස හඳුනගෙන ඒගොල්ලන්ට ගේම් වලට යන්න බැරි වෙන බ්ලොක් කරන්න පුළුවන්. සර් වයිස් විදියට යන්න බැරි බ්ලොක් කරන්න පුළුවන්. VPN එකක් දාන්න බැරි වෙන බ්ලොක් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ ISP කියලා. හරි. ඒගොල්ලෝ කපටි හරි. උන් දන්නවා ගේම් ගහන්න තමයි මේගොල්ලන්ට අල්ලි. හරි. ඒ නිසා එහෙම කරන්නේ. හරි. ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ කවදාවත්. හරි. සර් ඔව්. සර් වයිස් හඳුනාගන්නේ කොහොමද සර්? වයස හඳුනා ගන්න පුළුවන් දැන් අපි හිතමු දැන් ඒ account එකක් හදන්න දෙනවා කම්පියුටර් එකේ. හරි. වයස හඳුනා ගන්න සිස්ටම් තියෙනවා. ඇයි ඔයාලට මතකද දන්නේ ඩයලොග් එකේ ඉස්සරහා පොඩි ෆෝන් එකක්. ඒ ෆෝන් එකෙන් කෝල් ගන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරයි. ඒ SIM එක දාලා කෝල් ගන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරයි. අර ඒ වගේ හැදෙන්නේ. එහෙම SIM කාඩ් දුන්නා හරිනේ. ළමයි ඒගොල්ලෝ ඇඩ් එකක් දාලා ළමයින් භාවිතා කරනවා නම් ඒගොල්ලෝගේ මේ SIM කාඩ් එක භාවිතා කරන්න. ඒ SIM එකෙන් කනෙක්ට් වෙන්න බෑ වෙන කිසිම දෙයක. අර එහෙම හදන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඉස්සර එකපාරක් කරන්න හදලා ඊළඟ කෑවා ඒගොල්ලෝ. හරි. ඊළඟ කෑවා කියන්නේ ඒගොල්ලන්ට පාඩුයි ආර්ථික වශයෙන් පාඩුයි. ඒ නිසා ඒගොල්ලෝ ඒවා ජනප්‍රිය කරන්නේ. හරි. දැන් බලන්න CMD එකකින් වෙන වැඩේ. මේ බලන්නකෝ. දැන් ඔයාලට තේරෙන්න ඕන අපි ඉන්ටර්නෙට් එකේ කොහේ හරි වෙබ්සයිට් එකකට යනවා කියන්නේ මේ ඩිරෙක්ට්ලි අපි එහා පැත්තේ ඉන්න කෙනයි කනෙක්ට් වෙනවා නෙමෙයි. හරි. අපි කොහේ හරි වෙබ්සයිට් එකකට assign වෙද්දී වෙබ්සයිට් එකක් වෙත access කරද්දී direct access එකක් නෙමෙයි තියෙන්නේ. මේක මාර ගොඩක් අසින් යනවා.
දැන් මම මේවා ගෑන්නේ නෑනේ. මේ මැද්දේ තව ඉන්න පුළුවන් හරි. ඔව් මැද්දේ තව ඉන්නවා. තව ඉන්නවා කියන්නේ. උදාහරණයක් විදිහට සමහරලාට ලංකාවේ ISP කෙනෙක්ට එතන ලංකාවේ ISP කෙනෙක් අපි ගමු කම්පියුටර් කියලා. මම නික උදාහරණයක් කියන්නේ. ලංකාවේ ISP කෙනෙක්ට ඩිරෙක්ට්ලි BGP එක්ක කනෙක්ට් වෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ සමහරලාට තව රටවල් ISP ලා. ඒ උදාහරණයක් විදිහට මොබිටෙල් එක කනෙක්ට් වෙනවා ඇමරිකාවට. හරි. මේක කනෙක්ට් වෙනවා පුතා තව එකකට සිංගප්පූරු වලට. හරි. ඊට එතනින් තමයි BGP එන්නේ. හරි. අර ඒ වගේ තියෙනවා. දැන් මම ඩිරෙක්ට්ලි ඇන්දට ISP එක කනෙක්ට් වෙනවා කියලා මේක මැද්දේ තව සර්වර්ස් තියෙන්න පුළුවන්. හොඳේ. තව රවුටර්ස් එක රවුටර් දදා මේ හැමතැනම රවුටර් දදා. ඇයි රවුටර් දාන්නේ? ඇයිනේ රවුටර් දැම්මේ මම? නෙට්වර්ක් වලට කනෙක්ට් වෙන්න. නෙට්වර්ක් කනෙක්ට් වෙන්න රවුටර්ස් එකයි. රවුටර් එකකින් කරන්නේ නෙට්වර්ක් කනෙක්ට් කරනවා. එතකොට අන්න එහෙම රවුටර් සරහා තමයි යන්නේ. හරි. දැන් බලන්න මෙහින් යන එක මෙහිම ගිහලා මේක ගිහලා මේක කෙන වටයක් යනවා. ගොඩාක් රවුටර්ස් අස්සෙන් යනවා. දැන් මම පෙන්නන්නම්. මගේ කම්පියුටර් එක මේ වෙලාවේ Facebook යනවා නම් මගේ කම්පියුටර් එක Facebook එකට යනවා නම් රවුටර්ස් කීයක් අස්සෙන් යනවද කියලා අපි බලමු. හරි. අන්න බලන්න මගේ කම්පියුටර් එක Facebook එකට යවුවතින් මෙයා කොච්චර රවුටර්ස් ප්‍රමාණයක් අස්සෙන් රින්ගනවද කියලා බලමු. ඔන්න බලා ගන්න. හරි බලන්න. Okay and okay. හරි. හරි. ඔන්න දැන් මං කට්ටිය ඉන්නානේ. උදේ පාන්දර නැගිටලානේ. දෙන්නයි තුනේ නේද? හරි. ඔන්න මම පුතා ගන්නවා CMD එක command prompt එක ගත්තා. හරි. ඔන්න මම ලියනවා command එකක් මෙන්න මෙහෙම. මම ලියනවා trace rt. ඔන්න මම ලියුවා command එකක් trace rt. ඒ කියන්නේ trace route. පාර හොයන්න. trace rt. පාර සොයන්න. trace කරන්න. පාර trace කරන්න. trace rt. trace route. ඉස්තනක් www.youtube.com මගේ කම්පියුටර් එකේ සිට YouTube එකට තියෙන පාර trace කරන්න. trace rt www.youtube.com කියලා ටයිප් කරලා මම enter press කරනවා. මෙන්න YouTube එකට අදාළ ඉස්සලා IP එක හොයාගත්තා. මෙන්න IP address ඔය තියෙන ඉලක්කම් වලින් ඔය තියෙන IP හරි. මෙන්න එක IP එකක් හම්බුණා 192.168.8.1. ඔන්න මම ඉස්සල්ලාම මෙන්න මේ කියන මේ IP එක තියෙන device එක හරහා ගියා. ඔන්න දැන් මම ඉස්සල්ලාම මේ IP එක තියෙන device එක හරහා ගියා. ඊළඟට දෙවෙනි කෙනාව දෙවෙනි පාරෙන් යන්න හැදුවා. request time out කියලා message එකක් ආවා. තුන්වෙනි පාරෙන් යන්න හැදුවා. request time out කියලා message එකක් ආවා. ඔන්න හතරවෙනි පාරවල් හොයා යනවා. හතරවෙනි එකනොත් ගිහිල්ලා නැහැ. request time out. ඊට පස්සේ වෙන පාරකින් ගිහිල්ලා තියෙනවා. ඒ පාරේ IP address එක 125යි 214යි 190යි 144. මෙන්න මේ කියන device එක. ඒ කියන්නේ මෙන්න මේ කියන router එක අස්සෙන් ගිහිල්ලා තියෙනවා
මගේ කම්පියුටර් එක YouTube එකට යන්න හදද්දී මේ රවුටර් එක අස්සෙන් ගිහිල්ලා තියෙනවා ඊගාවට මෙන්න මේ රවුටර් එක අස්සෙන් ගිහිල්ලා තියෙනවා ආයෙවත් 125යි 214යි 162යි 148 කියන රවුටර් එක අස්සෙන් ගිහිල්ලා තියෙනවා ඊගාවට 142යි 250යි 163යි 116 කියන රවුටර් එක අස්සෙන් ගිහිල්ලා තියෙනවා තාම යන ගමන් තියෙන පුතේ YouTube එකට හරි කනෙක්ෂන් එක හදා ගන්නවා තාම ටිකක් ස්ලෝ වගේ මට පේන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක බලමු මොනවා වෙයිද කියලා දැන් ඔය තියෙන්නේ මගේ කම්පියුටර් එක YouTube එකට යන පාර YouTube එකට යන පාර YouTube එක හොයාගෙන යනවා පුතේ ඒ යන අතරතුරේදී මැද්දේ තව කම්පියුටර්ස් හම්බ වෙනවා පුතේ මේක යන්නේ නැහැ නේ පුතේ හරි එතන YouTube යන්නේ නැද්ද දන්නේ නැහැ මගේ කම්පියුටර් එක ඉන්න බලන්න මම YouTube වැඩ කරනවා කියලා බලන්න දැක්කනේ පුතේ YouTube වෙන ස්ලෝ වෙලා තියෙනවා මගේ කම්පියුටර් එක බලමු අරය තාම ගියේ නැද්ද www.youtube.com මම නැවතිලා පුතේ මොකක්ද ට්‍රැෆික් එකක් ඇති මම පුතේ ආයෙ පාරක් ක්ලෝස් කරලා ගන්න මම CMD එකට යනවා ඔයාලට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මම ෂෙයා කරන්නම් මම ලියනවා කමාන්ඩ් එකක් trace rt www.youtube.com එකසි 92යි 168යි 8යි 1 මොකද්ද 192යි 168යි 8යි 1 කියන්නේ මොකද්ද 192යි 168යි 8යි 1 කියන්නේ තරහ දන්නවද IP address එක? IP address එක. IP address එකක් මම අහන්නේ කොහේ IP එකද කියලා අහන්නේ ගෙදර router එක? ගෙදර router එක මට කියන්න ඔය ගෙදර router එකේ ඇත්තටම ඉස්සෙල්ලාම දැන් my computer connect වෙන්නේ ගෙදර router එකටනේ දැන් YouTube එකට යන ගමනේදී ඉස්සෙල්ලාම connect වෙන්නේ ගෙදර router එකට. ඒතකොට මේ කතාව හරි. ගෙදර router එකට තමයි ඉස්සෙල්ලා connect වෙන්නේ. මම අහන්නේ මගේ මේ ගෙදර තියෙන router එක මොන router එකක්ද කියලා කාට හරි කියන්න පුළුවන්. හොඳට අත්දැකීම් තියන අයට කිව්ව හැකි මේක මොන router එකක්ද කියලා. හරි. පුතා 192යි 168යි 8යි 1 192යි 168යි 8යි 1 කියන්නේ පුතේ ඩයලොග් රවුටර් එකක්. මේක ඩයලොග් රවුටර් එකක්. මේක ඩයලොග් රවුටර් එකක්. SLT රවුටර්ස් වල තියෙන්නේ 192යි 168යි 1යි 1. 1යි 1 තිබ්බොත් මේක SLT රවුටර් එක. හරි. SLT රවුටර් එක. හරි. දැන් එහෙම දැන් ඔන්න ඔයාලා යාළුවෙක් ගෙදර යනවා. මට කියනවා මචං මං වාගේ රවුටර් එක මොකද්ද කියලා කියනවා. මට ඔයා කියන්න එපා කියලා ටක් ගාලා මේක දාලා බලන්න කියලා. හරි. 8යි 1 කියන්නේ මේක ඩයලොග් රවුටර් එකක්. මම මේක කමාන්ඩ් මේ පින් වෙනකම් මොකද්ද මේක මේ ට්‍රේස් වෙනකම් තාම ට්‍රේස් වෙනවා ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ. කාලය යනවානේ. ඒක නිසා මම ඔයාලට පොඩි වෙන දෙයක්ත් කියලා දෙන්නම් මේත් එක්කම. ඔයාලා දන්නවද ගෙදර රවුටර් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න? ගෙදර රවුටර් එකට ලොග් වෙන්න දන්නවද? ගෙදර රවුටර් එක අස්සට ලොග් වෙන්න දන්නවද? ඒ කියන්නේ Wi-Fi පාස්වර්ඩ් ගහලා නෙමෙයි. ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න නෙමෙයි. රවුටර් එකට ලොග් වෙන්න දන්නවද? මම කියලා දෙන්නම්. පුතාලා ඉස්සෙල්ලා ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා
රවුටර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා දැන් කනෙක්ට් වෙලා නැති කනෙක්ට් කරලා වෙබ් බ්‍රවුසර් එකක් ගන්න. වෙබ් බ්‍රවුසර් එකක් ගන්න ඕනම වෙනා නේද? වෙබ් බ්‍රවුසර් එකක් අරගෙන ඔයාලගේ ගෙදර රවුටර් එක ඩයලොග් රවුටර් එකක් නම් ඔයාලා සර්ච් කරන්න. ඔයාලා සර්ච් කරන්න 192.168.8.1 කියලා ටයිප් කරන්න. හරි. ෆෝන් එකෙන් උනත් කර හැකියි. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. Google එකට ගිහලා 192.168.8.1 කියලා ටයිප් කරන් ඩයලොග් රවුටර් එක ගන්න. ඊට පස්සේ enter press කරාම මෙන්න මෙහෙම අපේ ගෙදර රවුටර් එක තමන්ගේ ගෙදර රවුටර් එකට ලොග් වෙනවා. රවුටර් එකට ලොග් වෙනවා. හරි. එතකොට මෙතන බැලුවේ හැකිනේ. රවුටර් එකේ සිග්නල් බැලුවේ හැකි. හරි. දන්නේ නැහැ නේ රවුටර් එකේ සිග්නල් බලන්න කම්පියුටරේ. හරි. රවුටරේ සිග්නල් බැලුවේ හැකි. ඊගාවට මේක රන් ටයිම් එක බැලුවේ හැකි. එක එක දේවල් බලන්න. පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුළුවන් නේද? මෙතනින් පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් ඔයාලට තියෙන්නේ රවුටර් එකට ලොග් වෙන්න. රවුටර් එකට ලොග් වෙලා දැන් ඔයාලා බලයි කොහොමද ලොග් වුනේ කියලා. ඔය රවුටර් එක පිටිපස්සේ තියෙනවා මේ username password කියලා එකක්. Wi-Fi key එකයි මොකද්ද? Wi-Fi SSID එකයි password එකයි නෙමෙයි. Wi-Fi name එකයි password එකයි නෙමෙයි. ඔය රවුටරේ පිටිපස්සේ තියෙනවා username password කියලා තව එකක්. හොඳට බලන්න. හරි. දැන් අරන් බැලුවත් කමන්නේ. දැන් බලන්න එපා. රවුටරේ පිටිපස්සේ තියෙනවා username password කියලා වෙනම එකක්. ගහලා තියෙනවා. username එක ගොඩක් වෙලාට තියෙන්නේ admin කියලා තියෙනවා. admin. ඔය admin කියලා username එකත් එක්ක ඒකට password එකක් තියෙනවා. ඒක රවුටරේ තමයි ගහලා තියෙන්නේ. දැන් මගේ රවුටරේ නම් මෙන්න මේ password එක ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මේකට login වෙනවා. ඔන්න login වුණායින් පස්සේ දැන් මම ඉන්නේ රවුටර් එක ඇතුලේ. රවුටර් එක ඇතුලේ. හරි. ඊට පස්සේ පුතා මට මෙතනින් පුළුවන් මගේ රවුටර් එකේ Wi-Fi password එහෙම මාරු ගන්න පුළුවන්. එතකොට මට මෙතනින් බැලුව හැකි මේකට connect වෙලා තියෙන devices. හරි. මෙතන මේ Wi-Fi පොඩ ඉන්න. මේ Wi-Fi මම යන්නම් මෙතනින් management වලට ගියාම මට තියෙනවා මෙතන Wi-Fi password එක එහෙම මාරු කරගන්න තැනක් තියෙනවා. හරි. මට මෙතනින් ඕන දෙයක් කරගත්ත හැකියි. හරි. දැන් මේ තියෙන අපේ රවුටරේ නම මේ තියෙන මගේ Wi-Fi password එක. මේ තියෙන Wi-Fi password. මේ තියෙන රවුටරේ නම මේ තියෙන Wi-Fi password. හරි. තේරෙනවද? දැන් දැක්කන ඔයාලා රට රෝකෙම දැනගත්ත පුතේ මගේ Wi-Fi password එක. කමන්නේ. අපේ ගෙදර ඉන්නේ නැහැ නේ ඔයාලා. හරි. එතකොට මට මේක මෙතනින් මාරු කරන්න පුළුවන්. මෙතන edit ගිහිල්ලා මෙතනින් ඔය Wi-Fi password එක මෙතන මම වෙන password එකක් දැම්මොත් ඒතර ඒ password එක තමයි වැඩ කරන්නේ. මෙතනින් පේන නමත් මාරු කරා හැකිනේ. දැන් මම SSID එක දාලා තියෙන්නේ අමිල dialog fiber කියලා දාලා තියෙනවා. තාම dialog එකෙන් fiber දුන්නේ නැහැ පුතේ. හරි. දැන් අපේ ගෙදර ඇවිල්ලා කවුරු හරි Wi-Fi search කරොත් එයාට පේනවා dialog fiber. මට විතරක් special fiber දීලා පුතේ dialog වල. හරි. ඒතර අර කට්ටිය දන්නේ නැහැ නේ මාරු ගන්න. කට්ටිය දන්නේ නැහැ මාරු ගන්න. dialog fiber කියලා තියෙනවා. ඒ කියන්නේ නම Wi-Fi name එක මෙහෙම පෙන්නනවා. password එක මෙතනින් මාරු ගන්න පුළුවන්. හරි. ඊගාවට මෙහෙම හදන්න පුළුවන්. ලොකුවට ඔයාලා settings වෙනස් කරන්න යන්න එපා. bandwidth එක මාරු ගන්න පුළුවන්. bandwidth එක මාරු කරාම පරාසය වැඩි. Wi-Fi අහුවෙන පරාසය වැඩි. දැන් හිතන්න ඔයාලගේ ගෙදර එහා කාමරේට Wi-Fi අහුවෙන්නේ නැත්තම් Wi-Fi අහුවෙන අඩුයි කියලා හිතන්නකෝ. එතකොට මෙතනින් bandwidth එක වැඩි කරන්න. එතකොට පරාසය වැඩි. Wi-Fi විහිදවන පරාසය වැඩි. දැන් මගේ තියෙන්නේ 20 MHz නේ. ඔන්න මම 40 MHz දීලා මෙතන මේක මේ save කරනවා. save කරනවා. දැන් okay දුන්නොත් පුතේ reboot වෙනවා router එක. router restart වෙනවා. restart කරන්න නැතුව තියාගන්න. restart වුණොත් එහෙනම් මම cut වෙනවනේ. ඒක නිසා. එතකොට ඔයාලා තියෙන SLT router එක ගන්නම්. ඔයාලට පුළුවන් මෙතන 192යි 168යි 1.1
192 168 එකයි එක කියලා ටයිප් කරන්න පුළුවන්. ඒක SLT routers වල IP එක. දැන් මගේ ඒක load වෙන්නේ නැහැ. මම SLT router එකකට මේ වෙලාවේ connect වෙලා නැති හින්දා මම SLT router එකකට connect වෙලා හිටියනම් 192 168 එකයි එක කියලා ගහපුවාම router එකට log වෙනවා. ඊට පස්සේ username password දීලා router එකට log වෙලා අවශ්‍ය configuration කර හැකියි. එතනින් පුළුවන් පුතේ router එකට connect වෙලා තියෙන්නේ කවුද කියලා බලා ගන්න. ඒතර අපිට බැලුව හැකි අල්ලපු ගෙදර එක අපේ router එකට connect වෙලා දින්නේ කියලා බැලුව හැකි. හරි. ඒ router එකට connect වෙලා තියෙන ඔක්කොම විස්තර ටික ගත්ත හැකි. දැන් මේ තියෙන්නේ. දැන් මේ මගේ router එක ගත්තාම ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේක තියෙනවා තන මේ තියෙන්නේ. මේ තියෙන මගේ router එකට connect වෙලා තියෙන devices ටික මේ තියෙන්නේ. හරි. අපේ මගේ router එකට පුතේ කී දෙනෙක් connect වෙලාද? එක්කෙනයි, දෙන්නයි, තුනයි, හතරයි, පහයි. පස් දෙනෙක් පුතේ මගේ data වලට short එක දෙනවා. පේනවනේ? හරි. ඒතර ඔක්කොම බැලුව හැකි. මට ඕන නම් මේගොල්ලන්ව මෙතෙන් අයින් කරලා දැම්ම හැකි. එහෙම කරන්නේ නැහැ ඉතින්. පවුනේ පුතේ. ගෙදර සමාජිකයනේ පුතේ. හරි. අන්න පුතේ තව ඔන්න දැන් එක්කෙනෙක් log out වුණා නේ. දැක්කනේ? ඒගොල්ලන්ගේ IP address ඔක්කොම බැලුව හැකි. ඔක්කොම බැලුවා. කනෙක්ට් වෙලා තියෙන device එක ඔක්කොම බැලුවා. හරි. එතකොට ඔන්න අමතර දෙයක් තව කියලා දුන්නා. බලන්න පුතේ මේක ගිහිල්ලාද කියලා trace rt එක. trace rt එක පුතේ මෙතනින් නවතිනවා. ඒ command එක හරියට මගේ computer එකේ මොකක් හරි අවුලක් වගේ. trace rt මේ command එක trace rt මම ඔයාලට තව command එකක් පෙන්නන්නම්. මම ඔයාලට තව command එකක් type කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. command prompt එකට මම යනවා. command prompt එකට ගිහිල්ලා ඔයාලට පේනවද command prompt එක? ඔව් සර්. අන්න ඒකේ මම type කරනවා මෙන්න මෙහෙම. මේ command නම් ඔයාලා මතක තියාගන්න ඕනේ නැහැ. ලොකු වුණාම ඉගෙන ගත්ත හැකි. මම type කරනවා තව එකක් ping. ping ping ඔන්න මම ping කියලා හිස්තැනක් තියලා www.youtube.com කියලා මම type කරනවා. ping space www.youtube.com කියලා මම type කරලා enter press කරනවා. එතකොට පුතා ඔන්න YouTube එකත් එක්ක ping වෙනවා. ping වෙනවා කියන්නේ මේ command එකේදී කරන්නේ අපේ connection එක කොච්චර දුරට safetyද. හරි. අපි my YouTube එක අතරයි connection එක 100% sure connection එකක්ද තියෙන්නේ. හරි. නැත්නම් අපි දෙන්නගේ connection එකේ ප්‍රශ්න තියෙනවද? හරි. අපි දෙන්න හරියට connect වෙන්නේ නැද්ද? භාගයටද connect line. මෙන්න මේ වගේ දේවල් පුතා බැලුව හැකි මේ ping කියන command එක. හරි. සමහර වෙබ්සයිට් තියෙනවා භාගයට connect වෙන්න. හරි. භාගයට. එතකොට මෙතනින් බැලුව හැකි මේ තියෙන්නේ. මම type කරා www.youtube.com එක ping කරන්න. ඔන්න දැන් ping වුණා. මා YouTube එකයි ping වුණා. මෙයා අපිට අන්තිමට report එකක් දෙනවා. packets sent for මම YouTube එකට packet 4ක් යවුවා. packet sent for මට YouTube එකෙන් packet 4ක් ආවා. YouTube එකට මම මෙහෙම parcel එකක් දුන්නා. ඒ parcel එක YouTube එක මට නැවත දුන්නා. ඒක නිසා loss එක 100ට බිංදුව. හරි 0 out of 100 කියලා loss එක. කියන්නේ අපි දෙන්න අතරේ කිසිම loss එකක් නැහැ. හරි. ඒක නිසා අපිට තීරණයක් ගන්න හැකි my YouTube එකයි අතරේ හොඳ connection එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔහොම ping කරලා බලන්න ඕන අපි payment කරන්න කලින් වගේ. ඔය සමහර websites වලින් online payment කරනවා නේද? සමහර ලාට පුතේ හරි payment එක අපේ සල්ලි කැපිලා
එහෙ payment එක වෙන්නේ නැතුව තියෙන්න පුළුවන් ඈ. ඔව් ඔව් එහෙම වෙනවා. මට ජීවිත කාලෙට එහෙම අවස්ථා දෙකක් වෙලා තියෙනවා. හරි. අවස්ථා දෙකක් වෙලා තියෙනවා. මගේ account එකේ සල්ලි කැපුණා. හැබැයි payment එක successful වුණේ නැහැ. හරි. එහෙම අවස්ථාවක් වුණා. එකක් තමයි ඔය Genie කියලා app එකක් තියෙනවා. අර TV එක ඇඩ්ඩුත් යනවා දැකලා ඇති. ඔය Genie එකෙන් ඉස්සර Genie ආපු කාලේ මේ මම මගේ ATM card එකෙන් payment එකක් කරද්දී ඒක හරියට උනේ නැහැ. සල්ලිත් කැපුණා payment එක උනේ නැහැ. එතකොට error message එකක් ආවා. ඉතින් අපිට කලින් බැලුවා නම් අපි අතරේ හොඳ connection එකක් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට මම දැන් type කරනවා ping www.genie.lk බලමු අපි දෙන්න අතරේ ping එක වෙනවද කියලා හොඳට. මේ වෙලාව නම් හොඳට වෙනවා සාමාන්‍ය. හරි. එතකොට මේ පැකට් 4ක් යවලා පැකට් 4ක් ආවා. lost එක බිඳුව. එතකොට දැන් අපිට ෂුවර් එකක් තියෙනවා අපි දෙන්නගේ හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔය බැංක් පේමන්ට් කරනවා වගේ වැඩ කරන්න පුළුවන්. මොකද්ද මේ කමාන්ඩ් එක? ping. හරිද? ඔන්න මම දුන්නොත් එහෙම www.facebook.com කියලා බලමු. මෙන්න මේගොල්ලෝ මට කියනවා sorry ping www.facebook.com ඔන්න දැන් අපි අතරේ ping වෙනවා ping වෙලා කියනවා හොඳ ping එකක් තියෙනවා එතකොට මේගොල්ලෝ අර කනෙක්ට් වෙන්න භාවිතා කරපු ටයිම් එක එතකොට ඇත්තටම මෙතන මිලිතප්පර average speed එක මෙතන මිලිතප්පර 62යි හරි sorry average speed එක මිලිතප්පර 66යි. දැන් මෙතන ගත්තොත් average speed එක මිලිතප්පර 74. මෙතන average speed එක මිලිතප්පර 47යි. ඒතර ඇත්තට මේ තුනෙන් වේගවත්ම වෙබ්සයිට් එක YouTube එකේ වේගය වැඩි. හරි. මෙතන අඩුම කාලයක් ගත වෙලා තියෙන්නේ YouTube එකටනේ connect වෙන්නේ. ඔන්නම ඉතින් අපිට බැලුවා හැකියි. මොකක්ද කමාන්ඩ් එක? ping. හරි. ඔන්න මම දෙකක් කියලා දුන්නා. trace rt ping. trace rt ping. හරි. තව කමාන්ඩ් තියෙනවා පුතේ කියලා දුන්න හැකි කියලා දෙනවා නම් දවසක්ම හරි. මේ එච්චර නැතුව දැන් අපි මේ ටක් ගාලා නෝට් එක හදන් ඉමුකෝ. මොකද අද ගොඩක් දේවල් කියලා දුන්නේ නැහැ. හරි මෙන්න මෙහෙම ලියන්න. ඔන්න අච්චුපදේ තියෙනකම පුතේ කොපි කරලා දුන්නේ ඔතෙන්ට. ඔතන අච්චුපදේ ඉංග්‍රීසි මීඩියම් නෝට් එක මම කොපි කරේ. හරි ලේසි පොඩි නෝට් එකක් තියෙන. හරි. ලියන්න command line interface is an interface that could be used to give typed commands to computer sequentially in the form of text. සිංහල මීඩියම් වලට මම කියන්නම්. ලියන්න පුතේ සිංහල මීඩියම් අය විධාන පේලි අතුරු මොහොනත යනු විධාන පේලි අතුරු මොහොනත යනු පරිගණකයට ලබා දිය යුතු විධාන පේලි අතුරු මොහොනත යනු පරිගණකයට ලබා දිය යුතු විධාන පරිගණකයට ලබා දිය යුතු විධාන
පරිශීලකයා විසින් වාක්‍ය ලෙස පරිශීලකයා විසින් වාක්‍ය ලෙස ලබා දීමට භාවිතා කරන අතුරු මොහොනතකි. ඊගාට ලියන්න මෙන්න මේක. The command prompt consists of a brief text string followed by a blinking cursor, which is where the user types commands. ලියන්න command prompt එකෙහි පරිශීලකයාට තම විධාන ටයිප් කිරීම සඳහා blinking cursor කියනකොට අර blink වෙනවා කියන්නේ මෙන්න මේකට ඔය කියන්නේ blink වෙනවා කියලා කියන්නේ මෙහෙම අර එනවා යනවා මේක. මේකට තමයි ඔය blinking cursor එක කියලා කියන්නේ. ඒක සිංහලෙන් කොහොමද කියන්නේ කියලා මම කල්පනා කරා. දැන් මෙතන තියෙන්නේ මේ ඔය යනවා පේනනේ blink වෙනවා. පේනනේ. උන්නකට තමයි blink වෙනවා කියලා කියන්නේ. ඒක ලියන්න පරිශීලකයට තම විධාන කිරීම සඳහා blinking cursor එකක් එහෙම ලියන්න දෙන්න කරන්න දෙයක් නැහැ. ඒක සිංහල වචනයක් මට හදාගන්න අමාරුයි. මේ අමාරුයි කියන්නේ සිංහල වචන කිව්වොත් එහෙම දෙල්ල තේරෙන්නේ නැත වෙනවා. ඊට පස්සේ note එක කියවද blinking cursor එකක් දක්නට ලැබේ. මේ පවන් කල්සන්නාවද? පවන් නෑනේ. විහාරා දෙව්මිනි කොහමද? විදුනි සුචල්ලා ඉන්නා, උපේකා, තරදිනි, සෙනිත, සාමිනා, සසින්දු, අමන්දි, නිශිත, නවෝ, කවෝද්‍ය, ඉෂිනි, හිමායා, හරිඳු, විමන් ඈන්, අමිලේෂා. සර් මොකද්ද සර් මේ ලින්ක් එකක් දැම්මේ? ඒ ලින්ක් එකකින් කරන දේ මම කියන්නම්කෝ. ඉවසන් ඉන්න. හරි. මේ බලන්න. ඔන්න ඔයාලට මම ලින්ක් එකක් දැම්මා.
ඔය link එකෙන් ගිහිල්ලා දැන් ඔයාලා ක්ලික් කරන්න එපා ඒක. ඔක ලියලා ඉවරද කියලා මට කියන්නකෝ. තරු ඉවරත් තරු ලියලා ඔක. නේද? දම්දිනි. පර්පල් දිනි. ලියලා ඉවරද? මට ඇහෙන්නේ නැහැ. ඉෂිනි ලියලා ඉවරද? මට ඇහෙන්නේ නැහැ කතා කරන්නේ. විමන් ලියලා ඉවරද පුතා? ඔව් සර්. නෑ වුණා. හරි. right. ඔය මම පොඩි link එකක් දැම්මනේ. ඔය link එක save කරලා තියාගන්න. ඕකෙන් බැලුව හැකි ඔය link එක මම ගිහිල්ලා පෙන්නන්නම් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි ඔය link එක click කරාම ඔයාලට දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ interface එකක්. මේ link එක නැවත click කරන්නම්. ඔය link එක click කරාම මාව යනවා මෙන්න මෙහෙම website එකකට. RIPENCC කියලා එකක් තියෙනවා. හරි Ripe Network Coordination Center. හරි ඒකට ගියන් පස්සේ මෙන්න මෙතන ගහලා තියෙනවා මෙන්න මෙතන මම type කරලා ඔය link එකේ type කරලා තියෙනවා Facebook එකට අදාළ IP addresses type කරලා තියෙන්නේ. මෙතන yes දෙන්න. එතකොට මෙතන තියෙනවා පුතා ඔය එදා Facebook එකට අදාළ. හරි. මේ තියෙන ඔයාලට පේනවා ඇති 2000 මේක හදාගෙන තියෙන ඔයාලට නැත්නම් ඔයාලට මේක හොයාගන්න අමාරුයි චුට්ටක් මේක ඇඩ්වාන්ස්. මෙතන තියෙනවා මේ date and time 2021 10යි 4 වෙනිදා පස්වරු 3 ඉඳන් BGP connection එක Facebook එකේ තිබ්බ. හරි. එදින පස්වරු 3 ඉඳන් අරන් තියෙන්නේ. පස්වරු 3 කියන්නේ ඔයාලා හිතන්න ඕන මේ අපේ වෙලාවයි එහෙ වෙලාවයි මැච් වෙන්නේ නැහැ. තරදිනි දැන් ඔයාලා වෙලාව කීයද? 9:42. පාන්දර ඔව් සර්. අම්මච්චිය. හරි. පව්වනේ. ඒ කියන්නේ එලාම් තියලා නැගිට්ටද? පන්ති එන්න ඕනේ ඉඳ. ඔව් සර්. හොම්බු. හරි. මේ බලන්න පුතේ. මේ තියෙන්නේ දැන් මේ එදා 10/4 වෙනිදා ඒ කියන්නේ පුතේ ඔක්තෝබර් 4 සඳුදා BGP network එක Facebook අතර තිබ්බ. එතකොට මම පෙන්නන්නම් ඔයාලට ඒක. පුතාලට පේනවා මෙතන මෙහෙම බලමුකෝ. හරි. ඔය මැද්දේ ඉන්න රතු පාටේ ඉන්න පුතා Facebook. ඔය මැද්දේ ඉන්න රතු පාටේ ඉන්න Facebook. ඔය නිල් පාටේ ඉන්න පුතේ ISP ලා. හරි. මම පොඩ්ඩක් මේක ලං කරලා පෙන්නන්නම්. ISP ලා තමයි ඔය නිල් පාටේ කළු පාටේ ඉන්නේ. හරි. මුළු ලෝකෙම ඉන්න ISP ලා. හරි. ඔයාලට පේනවා ISP ලා ගොඩාක් ගාණක් විශාල සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඔය මැද්දේ තියෙන රතු පාට තියෙන්නේ Facebook එකේ BGP servers. Facebook එකේ BGP servers තමයි ඔය තියෙන්නේ. හරි. මෙන්න මෙතන පොඩි time play එකක් තියෙනවා, time bar එකක් තියෙනවා. හරි. මේ තියෙන අර එදා දවසේ 2021 10/4 15/12ට ඔන්න පුතා Facebook ලා මුළු ලෝකෙත් එක්කම සම්බන්ධ වෙලා හිටියා. Facebook ලා මුළු ලෝකෙත් එක්කම සම්බන්ධ වෙලා හිටියා. ඒගොල්ලෝ හරියට මෙන්න මේ තැනදී ඔයාලට පේනවා මේ graph එකේ චූටි අවුලක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේ graph එක පොඩ නිකන් කැඩිලා වගේ තියෙනවා මෙතනදී. හරියටම මෙන්න මේ මොහොතේදී තමයි ඒගොල්ලෝ ඒ කියන්නේ 2021 10/4 පස්වරු 15
39යි මෙන්න මේ වෙලාවේදී ඔයාලට පේනවා දැන් ටිකින් ටික BGP servers අඩු වෙවි යනවා BGP servers ටික අඩු වෙනවා අඩු වෙලා හරියටම දැන් ඔයාලට වෙන ටික අඩු වෙලා යනවා හරි හරියටම මෙන්න මෙතනදී මුළු ලෝකෙත් එක්කම Facebook ලගේ තියෙන සම්බන්ධය නැතුව යනවා එහෙන් මෙහෙ එකක් දෙකක් තිබිලා තියෙනවා ඒකත් ටික දුරක් යද්දි නැතුව යනවා හරි ඔන්න ඒකත් නැතුව ගියා ඔන්න අන්තිම කනෙක්ෂන් එකක් නැතුව යනවා දැන් ඔයාලට පේනවා මුළු ලෝකෙත් එක්කම Facebook ලගේ තියෙන සම්බන්ධය. ඒතර ඔයාලට පේනවා මේ අන්තිමටම නැතුව කියපු තේ අර ඉන්ජිනියර්ත් එක්ක තියෙන සම්බන්ධය. මම කියේ රිමෝට්ලි කනෙක්ට්ලා හිටියේ කියලා. ඒතර අන්තිම මොහොතේ රිමෝට් ඇක්සස් එකක් නැතුව යනවා. ඒ කියන්නේ මුළු ලෝකෙත් එක්කම තියෙන සම්බන්ධෙත් නැතුව ගිහිල්ලා අන්තිමටම අර මම කිව්වේ රිමෝට් ඇක්සස් එකක් නැතුව යනවා Facebook ලගේ. එතනින් එහාට ඒගොල්ලෝ හුදකලා වෙනවා. තනි වෙනවා. හරි ඔන්න ඒකත් නැතුව ගියා දැන් Facebook තනි වෙලා ඉන්නේ ඊට පස්සේ මේ කාල පරාසයේදී මේ කාල සීමාවේදී සම්පූර්ණයෙන්ම පැය 6ක් ඔයාලට මේක හරියටම තප්පරත් එක්කම කවුන්ට් කර හැකි මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකම් මේ කාලෙදී Facebook නැහැ Facebook down වෙලා තියෙන්නේ හරි Facebook down තාම වැඩ නැහැ Facebook වැඩ නැහැ දැන් ඔන්න මෙන්න මෙතනදී පැය 6ක් විතර මේ කාලය ආසන්න වශයෙන් පැය 6ක් ඔයාලට බැලුව හැකි ගණන් හදලා හරි මෙන්න මෙතනදී නැවතත් ඒගොල්ලෝ කනෙක්ෂන් එක හදා ගන්නවා මෙන්න මෙතනදී හරි දැන් ඔයාලට පේන්නේ ටික කනෙක්ෂන් එක එන්න ගන්නවා ටික ඇවිල්ලා ආයෙමත් පුතේ එක පාට මෙන්න මෙතනදී ඩවුන් වෙනවා ඒගොල්ලෝ කනෙක්ෂන් එක හදාගෙන ආයෙ වතාවක් ඩවුන් කර ගන්නවා හරි එතන දැන් පේනවා ආයෙ වතාවක් හැදුණා හරි කනෙක්ෂන් එක ආයෙ පාරක් ඩවුන් වුණා ඊට පස්සේ නැවත වතාවක් ආයෙත් මෙතන ආසන්න වශයෙන් පැය භාගයක විතර කාලයක් ඊට පස්සේ ආයෙත් ඔන්න ගොඩ ගන්නවා කොහොම හරි මෙන්න මේ හරියේදී ටික දැන් කනෙක්ෂන් හැදෙනවා ටික කනෙක්ෂන් හැදිලා පුතාලට බැලුව හැකි මෙන්න මේ හරියේදී නැවතත් ඒගොල්ලෝ යථා තත්ත්වයටපත් වෙනවා හරි නැවත මේ හරි පොඩි ගැස්සීමක් තියෙනවා ඊට පස්සේ අවුලක් නැහැ එතනින් එහාට Facebook වැඩ තේනානේ හරි ඔක තමයි BGP සර්වර්ස් වල දෝලණය වීම එදා දවසේ හරි ඔයාලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මෙතනදී පුළුවන් අපිට කැමති වෙබ්සයිට්ස් තෝරාගෙන ඒ වෙබ්සයිට්ස් කොහොමද ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන්නේ කනෙක්ට් වෙන සර්වර්ස් මොනවාද වගේ දේවල් බලන්න ඔය ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් පුතා හරි right ඒ වෙබ්සයිට් එකේ නම bgplay RIPEESTAT මෙන්න මේ තමයි මේ වෙබ්සයිට් එකේ නම හරි ඒක ඇප් එකක් විදිහට ෆෝන් එකට ගන්නත් පුළුවන්. ඒතර මේක ඔයාලට අනාගතයේ නෙට්වර්කින් සයිඩ් එකකින් ඉස්සරහට යනවා නම් ගොඩක් වැදගත් වෙයි. හරි. එහෙනම් අපි අතන කමාන්ඩ් දෙකක් විතර පොඩ්ඩක් ලියාගමු. කමාන්ඩ් දෙකක් එක කමාන්ඩ් එකක් ලියන්න මෙන්න මෙහෙම. තරුවක් දාලා ලියන්න එක කමාන්ඩ් එකක්. ඉස්සලා මෙහෙම ලියන්න. හො පොඩ්ඩක් ඉන්න. මෙහෙම ලියන්න. ඉස්සලාම ලියන්න start එකට යන්න. start ඊගාට cmd කියලා ටයිප් කරගෙන command prompt එක open කරගන්න. ෆෝන් වල මේක කරන්න බෑ. ෆෝන් වල පොඩි ක්‍රමයක් තියෙනවා. ෆෝන් එක පුතා root කරන් ඉන්න ඕන. command prompt access දෙන්න නම් නැත්නම් වෙන third party application වලින් පුළුවන්.
මේක Windows වලටම එන එකක්. හරි. මෙන්න මේක ලියාගන්න ඉස්සෙල්ලා. සර් Windows 11 දාගත් නැද්ද? මගේ එකට Windows 11 support කරන්නේ නැහැ පුතේ. මගේ processor එක මදි. මම අර කියපු අලුත් laptop එක පුතේ ගන්න එක පොඩ්ඩක් කල් ගියා. කල් ගියා කියන්නේ මේ වෙලාවේ laptop ගන්න එක පාඩුයි. හරි. ගණන් පුතේ ඒ කියන්නේ ගණන් ගොඩක් පාඩුයි අපරාධයක් මේ වෙලාවේ මේ වගේ ගන්න එක. ඒ නිසා මේ මම පොඩ්ඩක් ඒක අතහැරලා දැම්මා. හරි. ඒක ලියාගත්ත නේද? ලියාගත්තයින් පස්සේ පුතාලා මේ කමාන්ඩ් දෙකක් විතරක් නිකන් ලියා ගන්න. ඔක්කොම පේන විදිහ ලියන්න ඕනේ නැහැ. මෙන්න මේක ලියන්න ping www.youtube.com try කරලා බලන්න ගෙදරදී කමාන්ඩ්ස් තියෙන ඕන තරම්. අර මම ගිය සතියේ කියලා දුන්නේ tree command එක මතකයිනේ? ඊළඟට ලියන්න මෙන්න මෙහෙම. ඒක ලියුවද? ලියන්නකෝ sorry. ලිය. ඔයාලට පාඩම් ගන්න දානවා ඊළඟ සතිය දාන්නම්. මේ පාර ඔයාලෙන් තමයි ඉස්සෙල්ලා ගන්න ගිය මාසේ අහන්න බැරුණානේ ඔයාලගේ. ඊයේ රෑ grade 7 තිබ්බා. අද පුතේ ඔක්කොම A level class තියෙන්නේ අද. අද ඒ හින්දා දාන්න බෑ. මමන්දි ලිව්වද? ඔව් සර්. මමන්දි chat පැටලෙයි ඈ එක පාට. මේ කෝ කැමරා කෝ ඔයාලගේ. උදේ පාන්දර මූණ හොදලා නැතුවද ඒකයි කැමරා ඔෆ් කරලා තියෙන්නේ නේ. को हिमाया कैमरा को हरिंदु and වෙනද කැමරා ඔන් කරනවා. උපේකක් කො කැමරා විදුනි කියලා ළමෙක් හිටියා ගියා. ඉක්මනට කැමරා ඔන් කරන්න. හරි. ඊගාට තව කමාන්ඩ් එකක් ලියන්න මෙන්න මෙහෙම. ping www. ping එක ලියුවා. ඊළඟ ලියන්න trace rt www.youtube.com trace rt මේ කමාන්ඩ් එකත් ලියන්න. trace rt මොකද උදේ ලියවද trace rt ලියවද? ඔව්. ඊළඟට ලියන්න මේ trace rt එක මාර ස්ලෝ වෙලා. හරි.
ඊගාවට මෙන්න මේ කමාන්ඩ් එක ලියා ගන්නවා මම තව එකක් මම කියලා දෙන්නම් පුතාලට ඕනද එපානේ ඊගාට මෙන්න මේක ලියා ගන්න IP config ඔන්න ඔක ටයිප් කරාම IP config එක ටයිප් කරාම අපේ කම්පියුටර් එක කනෙක්ට් වෙලා තියෙන හරි ඔයාලා මේක තේරෙන්නේ නැහැ කිව්වට routers බැලුව හැකි අපේ කම්පියුටර් එකේ MAC address කියලා එකක් තියෙනවා ඒක බැලුව හැකි අපේ කම්පියුටර් එකේ Wi-Fi card එක හරියට වැඩ කරනවද කියලා බැලුව හැකි අන්න එහෙම දේවල් ටිකක් බැලුව හැකි IP config ඒකේ නම මේ තියෙන නම සර් ඩීප් වෙබ් මොන වගේද සර්? ඩීප් වෙබ් එක ගිහිල්ලා බලන්නකො ලොකු වුණා හරි දැන් යන් අපි ලියවනේ සර් එහෙම චැට් අයියෝ මන්ද විහිළුවන්නේ කරේ මම මට බැන්නේ ඔය වෙනානේ තාම ගණන් ගන්න එපා හරි මේ ඊළඟට ඔයාලා මේ 73 page එකේ තියෙනවා summary එකක් ඒ summary එක ලියන්න ඉඩ තියා ගන්න summary එකක් තියෙනවා summary එක ලියන්න ඉඩ තියා ගන්න අන්තිම මාතෘකාව මෙන්න මේකෙන් දැන් පාඩම ඉවරයි මෙතනදී සර් මගේ කම්පියුටර් එකේ routers 25ක් කනෙක්ට් ලා තියෙනවලු YouTube එක වෙන්න පුළුවන් ගීස තියෙන නෝට් එක හරි මේ බලන්න ඒක ඔය ටොපික් එක ලියන්න ඕනේ නැහැ පුතේ. අර ලිව්වේ නැහනේ. ඒක චූටි දෙයක් තියෙනවා සමරි එක ලියන්නකෝ. සමරි එක දැන් ලියන්න එපා. උදේට පාඩම මෙතනින් ඉවරයි. දැන් අන්තිම පාඩම තියෙන්නේ. ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම ගාන්ට වෙලාවට කලාවට සිලබස් ටික ඉවර කරලා පොඩ්ඩක්වත් අඩුත් නැතුව හරි කියන්න දින උපරිම දේවලුත් පුතාලට උගන්වලා හරි දැන් ඉතින් මම පන්ති පුතේ දේශපාලනය අරව මේවා කතා ගන්න නැහැ ළමයි ගෝලු කන්නේ නැහැ පන්තියේ මම උගන්වන්න දේ වැඩිපුරත් එක්ක උගන්වන එක තමයි මගේ ටාගට් එක හරි දැන් කොහොම හරි මේ ටික ඉවරයි දැන් අන්තිම පාඩම තියෙන්නේ එතන කරාම මේ අවුරුද්දෙන් මේ අවුරුද්ද වැඩ ටික ඉවරයි හරි පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ඒ ප්‍රැක්ටිකල් එක අපි කරමු ඊගාව සතියේ හොඳේ ප්‍රැක්ටිකල් එක වර්ක්බුක් එකේ තියෙන ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් මේ පාඩම වලට අමතක වෙන්න දීලා කරමු හරි ඔයාලට පුළුවන් කට්ටියට පුළුවන් මෙන්න මේ ප්‍රැක්ටිකල් එක ගෙදරදී කරලා බලන්න පොඩි ප්‍රැක්ටිකල් එකක් ඔයාලා කරලා බලලා මම කියලා දෙන එක හොඳයි කියලා මට හිතෙනවා ඔක්කොම නිකන් කියලා දුන්නත් පොඩි අගයක් නැහැ නේ කිසි activity 5.6 එක පුතාලා ගෙදරදී කරන්න activity 5.6 එක ගෙදරදී කරන්න මම පේනානේ මෙතන by sharing a printer allows any user in the network to send files from his computer to printer for printing however the printer has to be configured for the purpose printer එකක් network කරන හැටි ඉගෙන ගන්න තියෙනවා printer එකක් network කරන හැටි ඉගෙන ගන්න තියෙන්නේ මේ මෙතන තියෙනවා step by step go to control panel select device printers and click on it හරි මේ ප්‍රැක්ටිකල් එක මේ කියන විදිහට කරලා බලන්නකෝ පොඩ්ඩක් හරි ඊට පස්සේ මම ඔයාලට ඒක නැවත වතාවක් කරලා පෙන්නන්න හොඳේ කරලා බලන්න ඕන අනිවාර්යෙන් ඈ ඊට පස්සේ මේ CMD එක අරගෙන
command prompt එකෙන් පොඩි command එකක් තියෙනවා type කරලා ඒ වැඩේ කරන්න. හොඳේ? right good. හරි. දාන්න next topic එක 6th lesson ICT and society. අතන නිකන් පිටුවක් වගේ ඉඳ තියන්න. එක ළඟ ලියන්න එපා. screen share කරන්න permission දුන්නොත් command prompt එක පෙන්නන්න. මම පෙන්නුවේ command prompt එක. මේ routers 25ද? අවුලන්නේ අවුලන්නේ. ඒක යටට යට යනවා. එහෙම බැලුවා හැකියි. අපි දැන් ඊළඟ පාඩම පටන් ගමු. පළමුසේ ගෙදර wifi password එකෙන් මාරු කරන් ගුටි ගන්න එපා ඈ. කරලා බලන්න හරි. කරලා බලන්න. අවුලන්නේ. සර් මම මාරු කරා. මාරු කරාද? දැන්ද මාරු කරේ නෑනේ. නෑ සර් ඊට කලින්. කලින් නේ. දැන් මාරු කරනවා අල්ලගන්නේ. දැන් මාරු ගන්න එපා. IP එක ගහන්න ඕනේ මෙන්න මෙතන ගහන්න. 192යි මෙහෙම ටයිප් කරන්න. 192යි තිතක් 168යි තිතක් 8යි 1 ඩයලොග් නම් ඔහොම. ඔහොම ටයිප් කරාම කෙලින්ම යනවා රවුටර් එක. හරි. දැන් මේ මගේ සිග්නල් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. පේනවද? දැන් බලමු පුතේ. අපේ ගෙදර තාම කට්ටියම පුතේ කනෙක්ටඩ්. ඊට මේ අර ටවර් එකකින් එන සිග්නල් ස්ට්‍රෙන්ත් එක ඔක්කොම පේනවා. හරි. new topic එක ICT and society. ඔව් සර්. හරි. ඊට පස්සේ අනුමානසලක් දාන්න impact of ICT on society. impact of ICT on society. සිංහල එක මම කියන්නම් පුතේ මට විනාඩියක් දෙන්න මොකක්ද තියෙනවද දන්නේ නැහැ පුතේ. මෙතනට එනවනේ ICT සහ සමාජය ඔන්න ඔය වගේ එකක් ඇත්තේ මම හිතන්නේ. ඒකත් මම බලන්න. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ සමාජය කියලා සිංහල මාතෘකාව තියෙන්නේ. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සහ සමාජය අනුමාතෘකාව. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මගින් සමාජයට එල්ලවන බලපෑම. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මගින් සමාජයට එල්ලවන බලපෑම. හරි මම අතෙන්ට යන්න. තොරතුරු හා සංවේදන තාක්ෂණය මගින් සමාජයට එල්ලවන බලපෑම. මේක ගැන කතා ගන්න පුළුවන් පුතේ. හොඳට. පුතේ තාම සමාජය හරිද? සමාජයේ ඉන්න ගොඩක් අය තාම මේ IT ගැන එච්චර ලොකු දැනුමක් නැහැ. ඒ කවුරු කොහොමද කිව්වොත් ඒක පිළිගන්න වෙන කතාවක්. හරි. තාම ගොඩක් ලංකාව වගේ රටක් IT දන්න මිනිස්සු ඉන්නේ ගොඩාක් අඩුයි. ඒකනේ ඔයාලා එන පොරවල් වගේ ඉන්නේ පුතේ ගෙවල් වල එහෙම. ඇයි ඒ? සමහර දැන් ඉස්සරහට ඒක වෙනස් වෙයි. මේ දැනට ටික වෙනස් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් IT දන්න කට්ටිය අඩුයි. එතකොට සමහර අය ගාව කම්පියුටර්ස් තියෙනවා. තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නේ. හරි. මන් දන්නේ එකෙක් ඉන්නවා පුතේ මේ අංකල් කෙනෙක් හරිද? උඩ වෙන සල්ලි දිනන හරිද? අපේ ගල්පැත් ඉන්නේ. මේ යාගා කියනවා පුතේ iPhone 12 Pro Max එකක් හරිද? iPhone 12 Pro Max එකක් තියෙන පොඩ සල්ලි තියනවානේ. පුතේ ඒක දන්නේ පුතේ එකෙන් කෝල් ගන්න විතරයි පුතේ. පුතේ හිතන්නකො 12 Pro Max එකක් තියන කෝල් විතරක් ගන්නවා කියන්නේ අම්බ ගුණි පුතේ ඒක යදකින් හරි. ඒ පුතේ ලක්ෂ 3යි ගන්න ෆෝන් එක.
මේක කෝල් ගන්න විතරයි දන්නේ. හරි. මොකටද මොකද? ඉරනවා දැන් කෝල් ගන්න විතර අර පොඩි කීපෑඩ් ෆෝන් එකක් තියාගත්තා රුපියල් 2000 විතර. හරි. එහෙම ඉන්නවා. හරි. මේ ෆෝන්ට සල්ලි තියෙනවද? සල්ලි තියෙන ෆෝන් තියෙනවා. MacBook එකක් තියෙනවා. ඉතින් මේක මෙලෝඩියක් කරගන්න දන්න. හරි. එහෙම තියෙනවා තමයි IT ගැන දන්න කට්ටිය අඩුයි. හරි. තව උදාහරණයක් ගත්තොත් පුතේ හරි ඔන්ලයින් ලෙක්චර්ස් පටන් ගත්තනේ කැම්පස් එකේ. පටන් ගත්ත කාලේ පුතේ දැන් ගෑනු ළමයි එනවා. පුතේ දැන් ලෙක්චර් එක මැදදී එකපාරට මයික් ඔන් කරලා සමහරට ගෙදර වටේ පිටි කෑ ගහන පුතේ අර ගේන්න කුල්ල ගේන්න ආල් ටික හරි අර කට්ටිය දැන් වලින් ඉන්නවනේ ලංකාවේ දැන් වලින් ඉන්නවා කෑ ගහනවා හරි ඒ සමහරට මයික් එක ඕෆ් කරගන්න දන්නේ නැහැ හරි ඊට පස්සේ කෝල් දීලා හෙන ගේමක් දීලා තමයි මයික් එක ඕෆ් කරගන්නේ හරිනේ මේ තියෙනවා හරි දැන් සමහර ටීචර්ස්ලා හරි මම සාමාන්‍ය වෙන සබ්ජෙක්ට් ගන්න ටීචර්ස්ලා දැන් අපි හිතමු දැන් ඉතිහාසයේ මම මේ උදාහරණ ගන්න හැරි ටීචර්ස්ට හොඳට දැනුම තියෙනවා හරි පරණ ටීචර්ස්ලා වයසක අය එහෙම චුට්ටක් දන්නවා අඩුයි IT ඒගොල්ලෝ සමහරලාට මේ මයික් ඔන් කරන් ටීචර්ස්ලාත් කෑ ගහනවා මුගේ හරි ඊතර හස්බන්ඩ් එක කෑ ගහන්නේ වැහෙන මයික් එකෙන් එහෙම තියෙනවා ICT in society හරි දාන්න ටොපික් එකක් digital divide subtopic එක digital divide සංඛ්‍යාංක බෙදුම ඒ කියන්නේ අංකිත බෙදුම අංකිත බෙදුම what's the meaning of the digital divide listen to me මෙහෙමයි ලංකාව ගත්තොත් හරි ලෝකෙ ගත්තොත් අපි ලංකාව දැන් සමහර පැති තියෙනවා හරි ඒ කියන්නේ දුෂ්කර පළාත් කියලා හිතන්න උදාහරණ කිව්වනේ උදාහරණ අපි ගමු එහෙම නැත්නම් දුෂ්කරයි කියලා නෑ කොහොම හරි උදාහරණයක් ගන්නකො ඔය හද්දට උඩේ කැලෑවක් මැද ගමක් කියලා දාන්න හරි එතකොට දැන් ඒගොල්ලන්ට සමහරවිට කම්පියුටර්ස් නැහැ ෆෝන් නැහැ. හරි. සිග්නල් කනුවක් පෙළ තෙක් මානිකවත් නැහැ. හරි. ෆෝන් කෝල් එකක් ගන්න එක්කදී ගහක් උඩ නැගලා. එහෙම තියෙනවා ඈ. ඔයාලා හිතන්න එපා එහෙම නැහැ කියලා. ෆෝන් තරම් තියෙනවා එහෙම නේද? හරි. සාමාන්‍යයෙන් ඔය බස් නාහිර පළාතේ එහෙම එකක් හොයාගන්න නැහැ තමයි ජීවිතේට. නමුත් දුෂ්කරද ඈතට යන්න එහෙම තියෙනවා ඈ. මේ එතකොට කම්පියුටර්ස් නැති කට්ටියක් ඉන්නවා. මේ ලෝකේ පුතා කම්පියුටර්ස් නැති කට්ටියක් ඉන්නවා. මේ ලෝකේ කම්පියුටර්ස් නැති කට්ටියක් ඉන්නවා සහ කම්පියුටර්ස් තියෙන කට්ටියක් ඉන්නවා. හරි. කම්පියුටර්ස් තියෙන කට්ටියක් ඉන්නවා. ඕන දෙයක් ගන්න කම්පියුටරකින් හරි. කෙලිම අය කඩේට යන්නෙත් නැහැ පුතේ. ඔක්කොම බඩු ටික ගෙන්න ගන්න කම්පියුටරකින් එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? ඔය දැන් ඔයාලා එහෙන පොර වගේ මං වගේ හරි. කොහොම හරි ඔයාලා එහෙම වෙන්න එපා ඉතින්. ඇත්තටම මේකේ ටෙක්නොලොජි එකේ බෙනිෆිට් එක ගන්න එපා. හරි. නැත්නම් අර iPhone 12 එකක් අතේ තියන් කෝල් ගන්නවා විතරක් වගේ කළොත් වැඩක් නැහැ. ඒක තමයි. විඳින්න තියෙනවා විඳින්න ඕනේ. හරි. ඒතර කම්පියුටර්ස් තියෙන කට්ටියක් ඉන්නවා. මේ මෙලොවම දෙයක් නැති කට්ටියකුත් ඉන්නවා. හරි. කම්පියුටර්ස් තියෙන කට්ටියකුත් ඉන්නවා රටේ. කම්පියුටර්ස් නැති දැනුම අඩු කට්ටියකුත් ඉන්නවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන සමාජයේ මේ සොසයිටි එකේ හරි මේ කම්පියුටර්ස් තියෙන ඒ දැනුම තියෙන කට්ටිය සහ කම්පියුටර් එකක් නැති මෙලෝ දෙයක් කරගන්න බැරි ඒ දැනුම නැති ඒකට සමහරට සල්ලි නැති සමහරට පහසුකම් නැති එහෙම මිනිස්සු අතරේ තියෙනවා ગેප් එකක් එහෙනම් මේ මිනිස්සු අතරේ තියෙනවා ગેප් එකක් හිඩසක් තියෙනවා අගින පරතරයක් තියෙනවා ગેප් එකක් තියෙනවා. ඒතර මේ ગેප් එක ඇවිල්ලා පුතේ
ෆිසිකලි තියෙන ગેප් එකක් නෙමෙයි. ඒ කියන්නේ ෆිසිකලි එහෙම බලවම පේන්නේ අම්මත් මේක හින ලෙවල් මේක එහෙම පේන්නේ නැහැ. ඔක්කොම මිනිස්සු. හැබැයි දැනුම අතින් නොලෙජ් එක අතින් තියෙනවා ગેප් එක. හරි. ඒ ગેප් එක බලා ගන්න පුළුවන් දැනුම තියෙන අය දැනුම නැති අය කම්පියුටර් ලැබ් එකක් අසර දාලා මොන හරි කම්පියුටර් එකකින් වැඩක් කරන්න කිව්වොත් අර හොඳටම පේනවා ඒ ગેප් එක. හරි. අර ගොල්ලන්ට කරගන්න බැරිව ඉති පුළුවන් අය හොඳට කරනවා. එතකොට මේ දැනුම අතර තියෙනවා පොඩි පරතරයක්. ඔන්න ඔකට පුතා අපි කියනවා ඩිජිටල් ඩිවයිඩ්. හරි. සංකීත බෙදුම. හරි. එතකොට කම්පියුටර්ස් තියන අය සහ ඒ දැනුම තියන අය සහ කම්පියුටර්ස් නැති ඒ දැනුම නැති පහසුකම් නැති අය අතර තියෙනවා ગેප් එකක්. ඔන්න ඔකට කියනවා පුතා අපි අංකිත බෙදුම ඩිජිටල් ඩිවයිඩ්. පැහැදිලිද? අපි ඒක ලියා ගමු පුතේ එහෙනම් ඉස්සෙල්ලා. ලියන්න පුතේ ඔක. Hari, Liam. The digital divide refers to the gap between demographics and regions that have access to modern information and communication technology and those that don't have access. යන අංකිත බෙදුම යනෝ වර්තමාන පරිගණක තාක්ෂණය අංකිත බෙදුම යනෝ වර්තමාන පරිගණක තාක්ෂණය සඳහා පිවිසීමට वर्तमान परिगणक තාක්ෂණය සඳහා පිවිසීමට वर्तमान परिगणक තාක්ෂණය සඳහා පිවිසීමට හැකියාව සහිත वर्तमान परिगणक තාක්ෂණය සඳහා පිවිසීමට හැකියාව සහිත පුද්ගලයන් අතර සහ
පුද්ගලයන් අතර සහ ඒ සඳහා පිවිසීමට දැනුම රහිත පුද්ගලයන් අතර ඇති පරස්පරතාවය දැනුම රහිත පුද්ගලයන් අතර ඇති පරස්පරතාවය පරස්පරතාවය හරිනේ හරි සර්. මෙන්න මේ රූපේ පොඩ්ඩක් ඇඳලා හොඳම උදාහරණේ පුතේ හරි දැන් ලෝකේ ඉන්නවා විශේෂයෙන් මේ ලංකාව වගේ රටවල හරි ඔන්ලයින් ඉගෙන ගන්න තාමත් අවුරුදු ගාන ඒ කියන්නේ මේ කොරෝනා ඇවිල්ලාත් අවුරුදු දෙකක් විතර කිට්ටු වෙන්න ඇවිල්ලා තාමත් ෆෝන් එකක් ගන්න සල්ලි නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා ෆෝන් තිබිලා ඒ ගමට අහලකින්වත් සිග්නල් කණුවක් නැහැ සිග්නල් නැති නිසා තාමත් ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවා හරි ඉතින් තමයි සල්ලි තිබිලා ෆෝන් තිබිලා ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ සිග්නල් නැත්නම් ඉතින් අපි කණු ගහන්න නැහැ පුතේ ආයේ හරි අමාරුයි ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා එතකොට ඒ අතරේ තවත් සමහර ළමයි ඔන්ලයින් ඉගෙන ගන්නවා දැන් මේ පන්තියේ ඉන්න අපතේ හරි මං කිව්වේ රට වටේම ළමයි ඉන්නවා හරි මේ ලංකාව වටේම ළමයි ඉන්නවා හම්බන්තොටින් කාල මාතර මෙතන හැටන් වලින් හරි පිට රටේ ඉඳන්වත් ළමයි එනවා හරි එතකොට එහෙම පුළුවන් කට්ටියක් ඉන්නවා හරිද පුළුවන් කට්ටියක් ඉන්නවා හරි එතකොට දැන් අර බැරි ළමයි සහ ඔය මේ දවස්වල ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් ළමයි අතරේ පුතේ අනිවාර්යෙන් කතාවක් නැහැ. ඒගොල්ලෝ අතරේ ඇතිවන ગેප් එකක්. දැනුම අතර ગેප් එකක් ඇති වෙනවා. අරගොල්ලන්ට මේ දවස්වල දැනුම එකතු කරගන්න ක්‍රමයක් නෑ. හරි. ඒක සමහරවිට ගෙදෙට්ට වෙලා ඉන්නවා. හරි. එතකොට ඒක තව අවුරුදු ගාණක් ඇති. ඔය මේ ඒක අද එකපාරට හෙට වෙද්දි මේ පුතේ දැනුම වැඩි එකම මේක ඔළුව ලොකු වෙලා එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. හරි. අවුරුදු ගාණක් ඇති මේක රිසල්ට් එක එළියට එනවා සමහරවිට O level කරලා හරි ඊළඟ මේගොල්ලෝ සමාජයට ගියාම අර ඉගෙන ගන්නේ නැතුව අවුරුදු ගාණක් පිස්සු කෙලපු එකේ පිස්සු කෙලගෙන අදහස් කරන්නේ ඉගෙන ගන්නේ නැතුව ඉගෙන ගන්න පහසුකම් නැතුව නිකන් වගේ හිටපු ළමයින්ගේ මේ කාලෙත් යමක් ඉගෙන ගත්තු හරි හිටියටත් වැඩාගෙදෙට්ට වෙලා වැඩ කරන ළමයින්ගේ අනිවාර්යෙන් මේගොල්ලෝ සමාජයට ආවයින් පස්සේ ඒගොල්ලෝ අතර සමාජ මට්ටම් දෙකක් ඇති වෙනවා. හරි. අධ්‍යාපනික පැත්තෙන් සමාජ මට්ටම් දෙකක් ඇති වෙනවා. ඔන්න ඔකට පුතා අපි කියනවා ඩිජිටල් ඩිවයිඩ්. හරි. ඔයාලා නිකන් අර එහා පැත්තෙන් ඇඳ ගන්න නිකන් කම්පියුටර්ස් එක්ක මෙන්න මේ හරියෙන් කම්පියුටර්ස් කියන කට්ටියක් ඇඳ ගන්න. මෙන්න මේ හරියෙන් computers තියෙන කට්ටිය කන්නේ මේ හරිය කම්පියුටර් එකක් පහවන්නේ. නිකන්
හඳලා ඒ පැත්ත කම්පියුටර්ස් තියෙනවා අනිත් පැත්තට කම්පියුටර්ස් නැහැ. ඒගොල්ලෝ අතර තියෙනවා පොඩි බෙදීමක්. ඔය රූපේ ලස්සනට ඔහම අඳින්න ඕනේ නැහැ. දැන් කටුවට අඳින්න. හරි. ඊගාට දාන්න පුතේ ටොපික් එකක් e-waste කියලා ටොපික් එකක් දාන්න. e-waste විද්‍යුත් අපද්‍රව්‍ය e-waste විද්‍යුත් අපද්‍රව්‍ය e-waste විද්‍යුත් අපද්‍රව්‍ය e-waste විද්‍යුත් අපද්‍රව්‍ය මම ඊයේ පොඩි පන්තියකින් පොඩි ප්‍රශ්නයක් අහලා බලමු මේ ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා ඔයාලා හරියට උත්තරේ දෙයිද කියලා. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ පුතේ chat box එකට දාන්න. ප්‍රශ්නේ තමයි කවුරුත් කියන්න එපා කෑ ගහලා. ප්‍රශ්නේ තමයි. ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන ෂර්ට් එකනේ මම දාන්නේ. හරි. හාලි කිම්මේ කියන්නේ. අර මේ ප්‍රශ්නේ තමයි පුතේ ඕවර් එකට බෝල කීයක් තියෙනවද? ඉක්මන මැසේජ් එකක් දාන්න. How many balls for over? over එකට බෝල කීයද? මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඔයාලා දන්නවනේ. කීයද? නවෝද් සෙනිත 6යි නවෝද් 6යි ඉතිත 6යි ඔමන්දි 6යි සසිදු 6යි විමන් 6යි හරිදු 6යි විහාර 6යි over එකට බෝල කීයද? බෝල කීයද? 6යි. නෙමෙයි පුතේ. over එකට බෝල 1යි. ඇයි පුතේ over එකට එක බෝලයක්ද? එක බෝලෙන් තමයි මුළු over එකම ප්ලේ කරන්නේ. ඒක over එකට බෝල 1යි. හරි? ඒක පොඩි ෆන්ක්ෂන් එකක් ඔයාලා ඒකට උත්තර දෙන්නේ අයියෝ. හරි. එහෙම කියොත් පුතේ T20 මැච් එකක් ගහන්න පුතේ බෝල 120ක් වුණා. බෝල බැරල් එකක් මෙහෙම තියාගෙන එක බෝලෙන් අර පුතේ टकर ගහනවා වගේ එහෙම ගෑනි පුතේ. ඒ වලට බෝල 1යි. right. ඇඩිෂනල් ප්‍රශ්නයක් හැරේ. ලියන්න ටොපික් එකක් e-waste. හරි. ඉතින් බලන්න e-waste කියලා අන්නක ලියන්න. මේ පාඩම ලේසි පාඩමක් ඈ. නිකන් සාමාන්‍ය දැනීම. හරි ජෙනරල් නොලෙජ් පාඩම. E-waste is electronic products that are unwanted, not working and nearing or at the end of their useful life යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් යනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් යනවා.
එතනින් අපද්‍රව්‍යයක් යනවා. ප්‍රයෝජනවත් නොවන ක්‍රියා විරහිත වූ ප්‍රයෝජනවත් නොවන කමාවක් ක්‍රියා විරහිත වූ හෝ ප්‍රයෝජනවත් නොවන ක්‍රියා විරහිත වූ හෝ ආයු කාලය අවසන් වූ ආයු කාලය අවසන් වූ ආයු කාලය අවසන් වූ හෝ ආයු කාලය අවසන් වීමට ආසන්න හෝ ආයු කාලය අවසන් වීමට ආසන්න ඉලෙක්ට්‍රොනික උපාංගයි ඉලෙක්ට්‍රොනික උපාංගයි උදේ e-waste උදේ මගේ කාමරේ මෙහෙම නිකන් වටේ කැරකිලා වෙලා උදේ වටේම තියෙන e-waste තමයි හරි උදේ උදේ මම තාම ජීවිතුන් අතර ඉන්නවා හරි හරි මං ස්ක්‍රීන් ෂෙයා එක නවත්තන්නද උපේකා ලිව්වද Yes, sir. උපේකා පොඩ්ඩයි Live, නෝට sir. අප්පච්චිය මට ඇහෙන්නේ නෑනේ අයියෝ උපේකා ලිව්වද Live, sir. දැන් හරි ඔයාලා මේ කවුරුත් මට කතා කරේ නෑ නේද මම මේ නෑ සර්. ෆෝන් එකේ No, sir. ඔෆ් කරලා තිබ්බේ මේ සවුන්ඩ් ඔෆ් කරලා තිබ්බ අර කම්පියුටර් එකේ දෙකම ඔන් වුණාම පුතේ අර ඉකෝ වෙනවා ඒ නිසා ඔෆ් කරා මට ඔන් කරන්න බෑ ඔයාලා කවුරුත් මේ ප්‍රශ්න ඇහුවේ නෑ හරි මේ මාව ඇහුණා ඔයාලට මගේ මයික් එක ඔන් එකේ මෙහෙමයි e-waste කියන්නේ ඒ දන්න ෆෝන් එකක් ගත්තොත් ෆෝන් එක කැඩලා කියලා හිතන්නකෝ කැඩලා. ඒක e-waste. තවදුරටත් බාහිර කරන්න බෑ. හදන්න බෑ කැඩලා. හොඳටම කැඩලා. එතකොට අපි මොකද කරන්නේ පුතේ? ඒක ෆෝන් එක පොඩි කාලේ CD එහෙම තියෙන CD DVD එහෙම ඒවා e-waste උනායින් පස්සේ. ඒ කියන්නේ බාහිර ගන්න බැරි තත්ත්වයට ආවන් පස්සේ මම හෙන ආසයිකලේ CD එකක් මෙහෙම අරගෙන සිංගල උඩ ගහනවා. හරි. ඒකනේ ජොලි මට එහෙම කැරක් යනවා. ඒක මට එහෙම ජොලි වුණාට පුතේ. පසු කාලෙම තේරුණා. මං එහෙම කරේ එහෙම ගොන් වැඩක් පුතේ ඒක කරේ. කියන්නේ දැන්. මම CD එකක් මෙහෙම අර උඩ ගහනවා. හරි. පොඩට ගිහලා කැලේකට වැටෙනවානේ. අදලත් දෙන ආර ඒක කරන්න පුළුවන් නම් දැන් කරන්න බැරි පුතේ ගොබ පැටි හරි. ඒක වැඩිලා වැටුණාම පුතේ කොට ගිහලා වැටුණා. ඒක ඒ පසට එකතු වුණාම හානිය කියන්නේ සමහරවිට ඒ CD එකේ හදලා තියෙන ඒ ද්‍රව්‍ය මැටීරියල් නේ පසට හොඳ නැහැ. සමහරවිට ඔය CD එක විරන්න ගොඩක් කල් යනවා. හරි. ඉතින් පසට එකතු වුණාම ඒ අවඩ තියෙන ගස් වලට එහෙම සමහරවිට හරියට පෝර ටික යන්නේ නැහැ. හරි. ඊට ගැඹුරට ගියොත් එහෙම මේ පස දූෂණය වෙනවා. හරි. ඊට පස්සේ දන්නවා පසු කාලිනව කවුරු හරි එතන මොනවාරි පැලයක් වගා කරලා කනවා කියලා හිතන්නකෝ. පැලයක් වගා කරලා කනවා. පැලේ කන්නේ නැහැ බං. මේ බලදාව කනවා. හරි. බලදාව කනවා. එතකොට එයාට ඒක සමහරට විස දෙයක් ලැබුණා වෙන්න පුළුවන්. හරි.
අර මම CD එක විසික් කරලා ඒක තිබ්බ තැනනේ. හරි. ඊට පස්සේ යාට ලෙඩ හැදෙනවා වෙන්න පුළුවන්. හරි. සමහරවිට ඒක පසට මික්ස් වෙලා දන්නවල පස දිගේ ඒ කෙමිකල්ස් හිතන CD එක හදලා තියෙන කෙමිකල්ස් වගේ දේවල් පස දිගේ යට ගිහිල්ලා ජලයට මික්ස් වෙනවා. ජලයට හරි. ඊට පස්සේ ඒ වතුර උල්පත් දිගේ ගම පුරා යනවා වෙන්න පුළුවන්. බාන්න අපි කරන පොඩි වැඩකින් වෙන වැඩේ. හරි. ඉතින් අපි විසික් කරන තැන තියෙන උල්පතක් නම් ඒක උල්පත දිගේ ගමටම පුතේ යනවා. යටි උල්පත් ගන්නවා යටි යනාට වතුර. හරි. උල්පත් දිගේ ගමටම වතුර යනවා. ගමටම පුතේ විස කාලා වගේ වැඩක්. හරි. ගමටම විස බෙදලා. ඒක මනසෙක් කරන පුඩි වැඩේ. හරි. ඊළඟට ඒක ඇලකට ගඟකට වගේ විසික් කරලා එතන ඇල හෝ ගඟ විනාශ වෙනවා. පස වතුර දූෂණය වෙනවා. හරි. ඒ වතුර බොන කෙනෙක්ට ලෙඩ හැදෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා පුතා මේ වගේ හේතු නිසා අපේ එන්වයරන්මන්ට් එක ඉබේම දූෂණය වෙනවා. හරිද? ඒකයි දැන් මිනිස්සුන්ට ගොඩක් පිළිකා, කකුකඩු රෝග, හරි මෙන්න මේ වගේ ලෙඩ හැදෙන්නේ. හරි. මොකද ඇත්තටම ගත්තොත් දැන් ගොඩක් දුරට එන්වයරන්මන්ට් එක දූෂණය වෙලා තියෙන්නේ. හරි. ඔයාලා දන්නවා කොරෝනා එහෙම ආවයින් පස්සේ නැවත පුතේ පරිසර දූෂණය අඩු වුණා. කොරෝනා හැදිලා ඔය රට මුළු ලෝකෙම වහලා තිබ්බනේ කාලයක්. ඒකට පරිසර දූෂණය අඩු වුණා. හරි. ජීවිතේට මල් පිපුන්නේ නැති ගස්වල මල් පිපුණා. හරි. ඒකට ඇත්තටම මිනිස්සු මේ හදන උපාංග පුතේ පරිසරයට මුදා හැරියා. හරි. පරිසර දූෂණය වෙනවා. හරි. එහෙම කරන්න හොඳ නැහැ. හොඳ නැහැ. හරි. ඒ වගේ වැඩ කරන්න එපා ඈ. CD එකක් විසික් කරන්න හිතුනහම විසික් ගන්න එපා. බැටරි කෑල්ලක් කවදාවත් මේ පාවිච්චි කරේ ඉන්නේ බැටරි කෑල්ලක් විසික් ගන්න එපා. හරි. බල්බ් තියෙන්නේ. බල්බ් කවදාවත් විසික් ගන්න එපා. හරි. අති භයානකයි. මාර දරුණු කිමිකල්ස් තියෙනවා ඒ ASCII. හරි. දැන් ඉගෙන ගමු. කවදාවත් එහෙම කරන්න එපා. හරි. අපි ඉතුරු ටික ඊගාව දවසේ ඉගෙන ගමු පුතේ. අදට අර මෙතනින් ක්ලාස් එක නවත්තමු. ඔයාලා ප්‍රැක්ටිකල් එක කරන්න අර ගෙදර වැඩ කරන්න try කරලා බලන්න. මොකක්ද ප්‍රශ්න කිව්වොත් මම WhatsApp message එකක් දාන්න මම අලුත් කරනවා. හරි. පාඩම් කරගන්න third term test එකට November 3rd week වගේ වෙද්දී term test එක තියෙනවා. හරි. මම හිතනවා අදට ක්ලාස් එක නවත්තන්න ඔයාලා හැමෝටම ආයෙත් උසන්න. Sir, nice sir. Thank you, sir. අයිබෝස්. මොකද